හරි අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. කරන්න තියෙන්නේ ඔපරේටිං සිස්ටම්ස් වල පේජිං ගණන් ටික තමයි හදමු කියලා තීරණය කරේ. හරි. එතකොට ගොඩක් වෙලාවට මේ හැම සඳුදාම මේ වගේ ඕගොල්ලන්ට කරන්න ඕනි කොටසක් අරගෙන අපි කරගෙන යන්. ඒත් එක මේ පුළුවන් වුණොත් PHP රිවිෂන් එකක් කරන්න කියලා කිව්වා. එහෙම වුණොත් PHP රිවිෂන් එකකුත් ඉස්සරහට කරමු. හරි. දැනට ඔපරේටිං සිස්ටම්ස් වල අර ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නේ ගානට එන ටික සමහර කට්ටියට තාමත් අවුල් කියලා කිව්වා. ඒ නිසා ආයෙසරයක් කරන්න පටන් ගත්තා. හරි. ඒකට සමහරට අපිට අදම ඉවර කරන්න පුළුවන් වෙයි. මේ ටික කරලා මේකේ ආයෙසරයක් ප්‍රශ්න ටික ඩිස්කස් කරමු. සමහරට දවස් දෙකක් වගේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අදම මේක ඉවර කරන්නත් පුළුවන් වෙයි. හරි. පොඩි වැඩක් තියෙන්නේ මේකේ මේ. ඒ කියන්නේ හිතන්න දේවල් ගොඩාක් නැහැ. හැබැයි ඔයගලන්ට සාමාන්‍ය නම්බර් සිස්ටම්ස් ගැන සංඛ්‍යා පද්ධති බයිනරි වලින් වැඩ කරන විදිහ ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ මේක ඇයලා හොඳට කරන්න. ඒකයි හරි. ඒකයි ඊට පස්සේ ඔයගලන්ට ආපහු සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ ඔපරේටිං සිස්ටම් එකක් වැඩ කරන්නේ කොහොමද? හරි. ඒ කියන්නේ RAM එක කොහොමද වැඩ කරන්නේ? කොහොමද hard drive එක use වෙන්නේ virtual memory කියන්නේ මොකක්ද කියන ඔන්න ඔය concepts ටික පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ මේ ටික හරියට තේරුම් ගන්න නම්. හරිද? ඒ නිසා හොඳට අහගෙන ඉන්න මේ කියන දේවල් ටික උපරිම try එකක් දෙන්න ඒ වෙලාවෙම ඔලුවට දාගන්න. ඊට පස්සේ කරන ප්‍රශ්න ටිකෙන් ඔයගොල්ලන්ට තියෙන doubts ටික හදාගන්න පුළුවන් වෙයි. හරි? ඒ කියන්නේ පුළුවන් තරම් try එකක් දෙමු. එහෙම මොකද doubt එකක් එන්නේ නැති වෙන්න වැඩේ කරගෙන යන්න. ප්‍රශ්න මොනවා හරි තිබුණොත් Zoom chat එකට දාන්න. ඒතකොට ඒ වෙලාවෙම ඒ ටික clear කරගෙන යන්න. හරි? මේ එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි ඉස්සලා මුලින්ම අපි බලමු මේ ඔපරේටිං සිස්ටම්ස් වල මේ පාඩමට ඕනි කරන බේසික්ස් ටික. හරි දැන් මේ පේජිං කොටසට ඕනි කරන බේසික්ස් ටික පොඩ්ඩක් ආයෙසරක් මතක් කරගෙන ඉමු. හරි. දැන් අපි මේ පේජිං කියන තැනට එන්නේ පේජිං සම්බන්ධව ගණන් වලට එන්න හේතුව තමයි virtual memory කියන එකනේ. හරි virtual memory කියලා කියන්නේ මොකද්ද? අපි සිංහලෙන් මේකට කියනවා අතත්‍ය මතකය කියලා. හරි අතත්්‍ය මතකය. ඒතර අතත්්‍ය මතකයෙන් මොකද්ද වෙන්නේ? හරිද? අතත්්‍ය මතකය කියන එකක් අපිට ඕන වෙන්නේ ඇයි කියලා අහුවොත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලියන උත්තරේ තමයි ප්‍රධාන මතකය කියන්නේ RAM එක, main memory එක. main memory එකට වඩා වැඩි විශාලත්වයක් තියෙන programs run කරන්න කියන එක තමයි අපි සාමාන්‍යයෙන් දෙන උත්තරේ. හරිද? ඒ කියන්නේ ඇයි අපිට virtual memory එකක් ඕනි කියලා අහුවොත් අපි කියනවා RAM එකේ size එකටත් වඩා වැඩි programs මොනවා හරි අපිට run කරන්න පුළුවන් virtual memory එක use කරලා කියන එක තමයි අපි දෙන උත්තරේ. හරි. ওই උත්තරේ පොඩ්ඩක් ආයෙසරක් පැහැදිලි කරගමු. හරිද? ඒ කියන්නේ දැන් මම මේ basic තැන ඉඳන් පොඩ්ඩක් මතක් කරලා ගානට යන්නම්. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් ලේසි වෙන නිසා. හරි. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් computer එකේ අපි files store කරලා තියෙන hard drive එකේ. files ගබඩා කරලා තියෙන hard drive එකේ. දැන් අපි හිතමු මේක තමයි hard disk drive එක කියලා අපි HDD කියලා කියන්නේ. හරි. ඒතර මේ hard disk drive එක අපි සාමාන්‍යයෙන් motherboard එකට connect කරන්නේ කොහොමද? දැන් මේ තියෙන motherboard එක කියලා නිකන් හිතන්න. පරිමාණය ගැන හිතන්න එපා. හරිද? hard එකට වඩා motherboard එක මීටර වඩා ලොකු වෙන්න ඕනේ. මේ අපි නිකන් සාමාන්‍ය හිතමු මේ තියෙන motherboard එක කියලා. හරි. එතකොට සාමාන්‍යයෙන් අපේ motherboard එකේ ප්‍රධානම දේ කරන්නේ කවුද? CPU එකනේ. processor එක. හරි. ඒතර processor එක තියෙනවා කියලා හිතන්න මෙන්න මේ වගේ හරි එක. මේ තියෙන processor එක කියලා නිකන් assume කරන්න. හරියටම පරිමාණය ගැන හිතන්න එපා. මේ තියෙන processor එක ගැන කියලා හිතන්න. ඒතර මේක ඇතුලේ තියෙන ප්‍රධාන කොටස් ටික මොනවාද? අපේ motherboard එකේ CPU එක ඇතුලේ තියෙන ප්‍රධානම කොටස් ටික තමයි අපිට තියෙනවා control unit එක. නැත්නම් අපි කියනවා පාලන ඒකකය. හරිද? control unit එක තියෙනවා. ඊට පස්සේ motherboard එකේ ගණන් හදන්නේ නැත්නම් අපි අපේ ගණිතමය සහ තාර්කික කටයුතු ඔක්කොම කරන්න arithmetic and logic unit එක තියෙනවා. ඒකට ALU කියලා කියන arithmetic and logic unit සිංහලෙන් කියන්නේ ගණිතමය සහ තාර්කික ඒකකය. හරිද? ඊට අමතරව CPU එක ඇතුලේ තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් ගන්නවා computer එකේ registers. registers කිහිපයක් තියෙනවා. හැබැයි මේ register එක කියන්නේ කුඩාම මතකය කියලා ඔයගොල්ලෝ දන්නවනේ පොඩිම memory එක bits ගානයි මේකේ තියෙන්නේ. ALU එකට ඉක්මනටම access කරන්න පුළුවන් මේක. හරි පොඩි bits ගානක් තියෙන. අපි සාමාන්‍යයෙන් කියනවා 32 bit computer එකක නම් register එකේ bits 32ක් දිග තිබ්බම ඇති. 64 bit computer එකක් නම් register එකේ bits 64ක් තිබුණොත් ඇති එක register එකක්. ඒතර registers ඒ වගේ කිහිපයක් තියෙනවා. හරි. ඒතර ඒක තමයි CPU එකේ memory unit එක. CPU එකේ මතකයේ සහ ඊට පස්සේ අපි cache memory ගැන ඉගෙන ගනිද්දී
L1 කෑෂ් එකත් CPU එක ඇතුලේ තියෙන්න පුළුවන් කියලා අපි සාමාන්‍යයෙන් මේ ඉගෙනගෙන තියෙනවා. හරි. සාමාන්‍යයෙන් කෑෂ් එක CPU එකෙන් එළියේ තියෙනවා කියලා පොදුවේ ගන්න. හැබැයි අර කෑෂ් එක අපි ඉගෙන ගන්නවා L1 කෑෂ්, L2 කෑෂ්, L3 කෑෂ් කියලා කෑෂ් තුනක් ගැන. එතකොට ඒ කෑෂ් තුනෙන් එකක් L1 කෑෂ් එක CPU එක ඇතුලේ තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මම මේ යූස් කරන ලැප් එකේ විස්තර ගත්තත් CPU එකට ගියොත් එහෙම මේකෙත් තියෙන L1 කෑෂ්, L2 කෑෂ්, L3 කෑෂ් කියලා කෑෂ් මෙමරි තුනක්. ඒතර L1 කෑෂ් එක තමයි පොඩි මේක. මේක තමයි අපි අර CPU එක ඇතුලේ තියෙනවා කියලා ගත්තේ. L2 කෑෂ් 512 කිලෝබයිට්ස්, L3 කෑෂ් එකත් මෙගාබයිට් 4ක් වගේ ප්‍රමාණයක එකක් තමයි මේකේ තියෙන්නේ. හරිද? හරි. දැන් ওই ටික ඔයගොල්ලෝ කොහොමද දන්න දේවල්නේ අර දෙවෙනි පාඩමේ තියෙන ටික. හරි. ඒ දෙවෙනි පාඩම සහ පළවෙනි පාඩමේ මෙමරි මැනේජ්මන්ට් යුනිට් එක මම ආපහු එක්සෑම් එකට කලින් ඔයගොල්ලන්ට එක්සෑම් එකට කලින් හරි කියන්නේ තව මාසෙකනේ තියෙන්නේ. ඒතර ඉතිරි මාසේ දවසක් කරන් අනිවාර්යෙන් ඒ ටිකත් කවර් කරනවා. හරි. පගෙන පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ එක්සෑම් එකට එයි කියලා හිතෙන්න පුළුවන් ටික ආයසරක් රිවිෂන් එකක් වගේ දාමු. අනිත් ඒවා ඔයගොල්ලෝ දැන් පාඩම් කරලා තියෙන්න ඕනේ. හරිද? ඊට අමතරව මේ දවස්වල කරන තියරි පාඩම් වල ලෙසන්ස් වල රෙකෝඩින්ග්ස් උත් මම ඔයගොල්ලෝ ගෲප්ස් වල දැම්මා. ඒවත් පුළුවන් වෙලාවට බලලා ආයසරයක් රිවයිස් කරගන්න. පාඩමක රෙකෝඩින්ග්ස් බලනකොට මුලින් ඉඳන් බලන්න. හරි. මැද ඉඳන් කොයි හරි බැලුවොත් එහෙම සමහරවිට මුල හරි එක කරපු තියරි පාර්ට් එකක් ආයෙ මැද දැහුනොත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා බලනවා නම් YouTube එකේ බලන්න රෙකෝඩින්ග්ස්. YouTube එකේ තියෙන අර ස්පීඩ් සෙටින්ග්ස් හදන්න. තැනක් ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් ඩබල් ස්පීඩ් එකකින් අහගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ පැය දෙකක් කරන එක පැයෙන් ඉවර කරන්න පුළුවන්. ස්පීඩ් එක වැඩි කරලා අහගෙන ගියොත් ඒත් ටිකක් වෙලා යනකොට ඒක පුරුදු වෙනවා. ඒ ගානට අහන් ඉන්න පුළුවන්. හරි ඉස්සලාම දෙන්නම නිකන් වේගෙන් යයි. හැබැයි ටික වෙලාවක් අහනකොට ඔයගොල්ලන්ට ඒක පුරුදු වෙනවා. ඒතකොට ස්පීඩ් මේ ඔඩියෝ අහන්න පුළුවන්. හරි ඔඩියෝ සහ ලියන එක ඔක්කොම බලන්න පුළුවන්. ඒතර ඉක්මනට ඔයගොල්ලන්ට ඒ ටික ආයෙත් රිවයිස් කරගන්න පුළුවන්. අර ඩබල් ස්පීඩ් හරි නැත්නම් 1.75 උතර ස්පීඩ් එකේ දාලා රෙකෝඩින්ග්ස් ටික බලාගෙන යන්න මොන හරි තීරි බලනවා නම් හරි. ආයේ අනිත් දේ තමයි දැන් ඔය පාඩම් 8ක විතර මම හිතන්නේ එහෙම රෙකෝඩින්ග්ස් තියෙනවා දැන්. ඒකට ඔයගොල්ලන්ට මොකක් හරි එහෙම එකක් ඕනේ නම් කියන්න නෙට්වර්කින් නෑ හැබැයි. හරිද? හැබැයි මම ටියුට්ස් වල ළමයිකින් ඉල්ලලා හරි ලියපු ටික ඔයගොල්ලන්ට ටියුට්ස් ටික හැමෝම දාන්න පුළුවන්. ඒතර ඒ ටියුට්ස් වල තියෙනවත් පාඩම් කරන්න කොහොමද try එකක් දෙන්න ඕනේ හැමෝම IT වලට අඩුමතරම B එකකින් උඩ එකක් ගන්න. හරි. try එකක් දෙන්න පුළුවන් නේ. අනිත් විෂයන් තරම් මැත්ස් ළමයිට අමාරු නෑ. අනිත් කටියටත් සාමාන්‍ය ෂේප්. හරිද? හරි. දැන් CPU එක ඇතුළේ තියෙන ටික අපි කතා කරා. එතකොට දැන් අපි හිතමු hard drive එකේ මොකක් හරි program එකක් තියෙනවා. හරි. දැන් hard drive එක partition කරලා තියෙනවනේ C D E ඔහොම කියලා. hard drive එකේ අපි හිතමු අපි මොකක් හරි game එකක් install කරනවා. හරි. හිතන්න දැන් මේ ඉඩ ප්‍රමාණය මෙහෙම කොටු ඉඩක් නෙවෙයි වෙන්නේ. hard drive එකේ තැටියක්නේ තියෙන්නේ. හරි. ඒකේ අර partition round වලට තියෙන්නේ. එහෙම වෙන්නේ block wise. එහෙම හිතන්න එපා. දැන් නිකන් මේක තේරුම් ගන්න ඕන විදිහට මම යන්නේ. හරි. ඒතර game එකට මෙච්චර ඉඩ ප්‍රමාණයක් වෙන්න උනා කියලා හිතන්නකො hard drive එකේ. එතකොට දැන් අද කාලේ තියෙන ගේම්ස් එහෙම ගොඩක් වෙලාවට ගිගාබයිට් 16ක් නැත්නම් ගිගාබයිට් බර ගානක් ලොකුයි. හරි. ඒ කියන්නේ GB 30ක් විතර තියෙන ගේම්ස් උත් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන සයිස් එකකින් වැඩි ගේම්ස් එහෙම අද කාලේ තියෙනවා. එතන අපි හිතමු මේ ගේම් එක නිකන් දල වශයෙන් ගිගාබයිට් 16ක් තියෙනවා කියලා 16 GB. හරිද? එතකොට දැන් මේ ගේම් එක අපි ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ hard drive එක අපි motherboard එකට කේබල් වලින් කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. SATA හරි IDE හරි මේකට power එක දීලා තියෙන්න ඕනේ. ඊට අමතරව මේකේ තියෙනවා ආයෙත් අපිට RAM එකනේ. කම්පියුටර් එකේ ප්‍රධාන මතකය. ඒත් මේ ඒක RAM slot එකට අපි කනෙක්ට් කරලා තියෙන්නේ. ඒතර මේ තියෙන RAM එක කියලා හිතන්න. RAM එක තමයි ප්‍රධාන මතකය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. හරිද? දැන් hard drive එකෙන් කෙලින්ම data අරගෙන CPU එකේ process කරන්න ගියොත් ඒ කියන්නේ දැන් අපි මොනවා හරි ගණනය කිරීමක් කරනකොට හරි උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම හිතන්නකෝ මෙන්න මෙහෙම ගණනය කිරීමක් තියෙනවා කියලා x සමානයි 5යි y සමානයි 6යි ඊට පස්සේ z සමානයි x + y හරි ඊට පස්සේ print z කියලා තියෙනවා කියලා හිතන්න Python program එකක් හරිද දැන් මේ වගේ Python program එකක් තියෙනවා නම් ඉස්සෙල්ලාම run වෙන්නේ මෙන්න මේක x සමානයි 5යි කියන එක. ඒතර අපි සාමාන්‍යයෙන් මොකද්ද කියන්නේ? ඒතර අපි සාමාන්‍යයෙන් කියන්නේ RAM එකේ x සමානයි 5යි කියලා x කියලා variable එකක් හැදෙනවා. ඒකේ value එක 5යි. හරි. ඊට මේ statement එක දෙවෙනි වගන්තිය අපි run කරනකොට y කියලා variable එකක් හැදෙනවා. ඒකේ value එක 6යි. හරිද? හරි. දැන් ඊට පස්සේ අපිට ගණනය කිරීමක් වෙනවා.
හරිද? මේ ගණනය කිරීමක් කෙනකොට නැත්නම් assignment එකක් ආදේශ කිරීමක් කෙනකොට අපි මුලින්ම කරන්නේ මොකද්ද? මුලින්ම කරන්න ඕනේ මේකේ right hand side එක. ඒ කියන්නේ දකුණු අත පැත්ත තමයි මුලින්ම ගණනය කරන්න ඕනේ ඕනම වෙලාවක programming ප්‍රශ්නයක් කරනකොට. මේක දැන් සාමාන්‍ය දෙයක් වෙන්න ඕනේ. හරි. දකුණු අත පැත්ත මුලින්ම execute කරන්න ඕනේ. ඒතර x සහ y ගේ අගයන් අරන් එකතු කරන්න ඕනේ. දැන් මෙතන ගණිත කර්මයක් තියෙනවා. ඒ කියන්නේ ගණනය කිරීමක් කරන්න තියෙනවා. හරි. ගණනය කිරීම කරන්නේ කම්පියුටර් එකේ මොලෙන්. නැත්නම් ALU එකෙන් තමයි ගණන් හදන්නේ. arithmetic and logic unit එකෙන්. එතකොට මේ x ගේ අගය රෙජිස්ටර් එකට යන්න ඕනේ. එතකොට මේ ප්‍රධාන මතකයේ සහ CPU එකත් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. අපි ඔකට කියනවා data bus එක කියලා. data bus එකෙන් තමයි data CPU එකට යන්නේ. හරි. එතකොට x වලගේ 5යි කියලා එක රෙජිස්ටර් එකට යනවා. හරිද? ඊට පස්සේ y වලගේ දැන් y කියන කියන්නේ අගය තමයි යන්නේ. හරිද? 6 කියලා බයිනරි වලින් තමයි ඔය රෙජිස්ටර් එකේ ස්ටෝර් වෙන්නේ. මම එහෙම ලිව්වේ නෑ. හරි. මේ අනිත් දේ දැන් කවුරු හරි ෆෝන් එකකින් බලනවා නම් පුළුවන් නම් try එකක් දෙන්න මේ ලැප් එකෙන් බලන්න. මොකද මම ලියන එක ඒ සයිස් එකකට පේනවා ලැප් එකෙන් බැලුවොත්. එහෙම නැත්නම් ෆෝන් එකෙන් බලන කටියට පොඩියට පේනවා වෙන්න පුළුවන්. සමහර ඒවා පැහැදිලි නැති වෙන්න පුළුවන්. හරි. පුළුවන් නම් ලැප් එකෙන් කනෙක්ට් වෙන්න. හරි කම්පියුටර් එකෙන් කනෙක්ට් වෙන්න. ෆෝන් එකකින් උනත් අවුලක් නැහැ. zoom කරලා බලන්න පුළුවන් නේද? හරි. එතකොට දැන් x වල වැලියු එකයි y වල වැලියු එකයි තියෙනවා රෙජිස්ටර් එකේ. එතකොට අපි ගණනය කිරීමක් කරනකොට ඉස්සෙල්ලාම මේ වැලියුස් ටික රෙජිස්ටර් එකට යන්න ඕනේ. ඊට පස්සේ රෙජිස්ටර් එකෙන් ඒව ALU එකට යවලා ඒ කැල්කියුලේෂන් එක කරන එකතු කිරීමක් නේ. බයිනරි අරගෙන 2's complement දෙකේ අනුපූරක වලින් ගණනය කිරීම කරලා උත්තරේ ඉසෙට් වෙන්න ඕන එක 11යිනේ 5යි 6යි එකතු කරාම ඒක ආයෙ රෙජිස්ටර් එකට දානවා. ඒ රෙජිස්ටර් එකෙන් ගිහින් තමයි ආයෙත් ඉසෙට් කියලා එකක් හැදිලා ඒ අගය මේ පැත්තට assign වෙන්නේ. හරි. අර x සහ y එකතු කරාම එන value එක ඉසෙට් කියන variable එකේ store වෙනවා. ඒතර අපි print ඉසෙට් කිව්වම මේ RAM එකේ තියෙන 11යි කියන value එක output කරනවා. හරි. ওই විදිහට තමයි run වෙන්නේ. ඒතර ඕනම වෙලාවක ඕනම ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනකොට ඒ ප්‍රෝග්‍රෑම් එකේ රන් වෙන්න අවශ්‍ය කරන data ටික අනිවාර්යෙන්ම RAM එකේ තියෙන්න ඕනේ. හරි. කෙලින්ම hard drive එකෙන් CPU එකට යන්නේ නැහැ. මොකද hard drive එක කියන්නේ ගොඩාක් slow device එකක්. ඒක ඇතුලේ කැරගෙන කොටස් තියෙනවා. ඒක ගොඩාක් slow. හරි. කෙලින්ම hard drive එකෙන් RAM එකට RAM එකට නෙවෙයි sorry. කෙලින්ම hard drive එකෙන් CPU එකට යන්න ගියොත් එහෙම ඒකට මේ ගොඩක් කල් යනවා. අනිත් එක දැන් තියෙන CPUs ගොඩාක් speed. අපි ක්ලාස් එකේ තියරි කරනකොට ගණන් හදලා බලන්න නැති සාමාන්‍යයෙන් තප්පරයකට ඉන්ස්ට්‍රක්ෂන්ස් 56,000ක් විතර ගානක් රන් කරන්න පුළුවන් අපේ දැන් තියෙන CPU වලට. හරි. ඒ කියන්නේ 56,000ක් කියන්නේ කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා හිතාගන්න. එතකොට මේ CPU එකෙන් data එනකන් හිටියොත් එහෙම තප්පරයකට එකක් විතර තමයි රන් කරන්න වෙන්නේ. මොකද hard drive එක. hard drive එකෙන් data එනකන් හිටියොත් එහෙම hard drive එක ගොඩාක් slow. එතකොට CPU එකට තප්පරයකට එක instruction එකක් විතර තමයි execute කරන්න වෙන්නේ. instruction එකක් කියලා කියේ මෙන්න මේ වගේ ගණනය කිරීමක්. හරිද? ඉතින් එහෙම එකක් වගේ තමයි කරන්න වෙන්නේ. හැබැයි CPU එක ඊට වඩා ගොඩක් ස්පීඩ්. එතකොට hard drive එකෙන් data අරන් අපි හරියන්නේ නැහැ. ඒ නිසා තමයි අපි RAM එකට ගන්නේ. හැබැයි RAM එකත් සාමාන්‍යයෙන් CPU එකට වඩා භාගයක් විතර slow. හරි. ඒ නිසා RAM එකෙන් data ගන්න එකත් slow වෙන්න පුළුවන්. ඒකට solution එකක් විදිහට තමයි cache memory එකක් පාවිච්චි කරන්නේ. ඒතර නිතරම ඕන වෙන data cache memory එකේ store කරලා තියන්න පුළුවන්. එයා සාමාන්‍යයෙන් CPU එකේ ස්පීඩ් එකට ළඟටම එන්න ස්පීඩ් එක තියෙනවා. ඒතර ඉක්මනට data ගන්න පුළුවන්. ඒතර cache memory එකේ ඉතුරු ටික මේ මැද හරියක තියෙනවා කියලා හිතන්න L2 cache එකයි L3 cache එකයි මම මේ ටික මේ මෙතන දාලා නැහැ. හරි. මේ මෙතන තියෙන මේ දෙක කියලා හිතන්නකෝ එකක් විදිහට අඳින්නම්. ඒතර මේ තියෙන cache memory එක මේක L1 cache කර නිතරම ඕන වෙනව L1 එකේ තියෙනවා. ඊට පස්සේ ආය ඒව එන්න පරණ වෙනකොට L2 එකට යනවා. ඒව එන්න පරණ වෙනකොට ආය L3 එකට යනවා. ආයෙත් එකක් ඕන වුණොත් L3 එකේ තියෙන එකක් L2 එකට එන්නත් පුළුවන්. කොහොම හරි ඔය L3 cache එකනේ දුරම තියෙන්නේ. ඒ කියන්නේ CPU එකට access කරන්න වැඩිම වෙලාවක් කියන්නේ L3 cache එක. හරි. L3 cache එකත් සාමාන්‍ය RAM එකට වඩා දෙගුණයක් speed කියලා තමයි කියන්නේ. ඒ නිසා එකකින් ඉක්මනට data ගන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි සාමාන්‍යයෙන් කම්පියුටර් එක ඇතුලේ වැඩ කරන්නේ. හරිද? හරි. දැන් අතට අපි සාමාන්‍යයෙන් කඩේට ගිහින් RAM එකක් ගන්නකොට හරි නැත්නම් අපි සාමාන්‍යයෙන් RAM එකේ capacity එක බැලුවොත් එහෙම දැන් අද කාලේ තියෙන ගොඩාක් ලැප්ටොප් වල දැන් මේ දවස්වල නම් ඔය ලක්ෂයට විතර විකුණන තියෙන ඒවාත් 4GB RAM තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ලැප් වල ගණන් වැඩි වෙනවා. එන්න දැන් ඩොලර් එක වැඩි වෙනනේ යන්නේ. හරි. ඒතර තව සෑහෙන වැඩි වෙයි. පුළුවන් නම් දැන් මේ දවස්වල ලැප්ටොප් ගන්න එක ලාභයි. ලබන අවුරුදු දෙනකොට තව සෑහෙන වැඩි වෙයි කියලා තමයි කියන්නේ. හරි. දැන් සාමාන්‍යයෙන් දැන් මගේ ලැප් එකේ නම් 16GB RAM එකක් තියෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් කඩේ ගිහින් බැලුවොත් මේ දවස්වල 8GB 4GB වගේ යන්නේ. දැන් මම හිතනවා ඕගොල්ලන්ගේ වල තියෙන ලැප් වල ගොඩක් ඒ වගේ 8GB සහ 4GB වගේ RAM ඇති. හරි. ඒ වගේ ප්‍රමාණයක RAM එකක් ඇති.
එතකොට දැන් අපි හිතමු අපි මේ ගාන හදන කම්පියුටර් එකේ තියෙන 4GB RAM එකක්. හරිද? එතකොට මම මේ 16GB එක ගේම් එක ඩබල් ක්ලික් කරලා ප්ලේ කරන්න පටන් ගන්නවා කියලා හිතන්නකෝ. හරි. දැන් මේ XYZ කතාව අමතක කරමු දැන්. හරිද? ඒක මම නිකන් පෙන්නේ කම්පියුටර් එක වැඩ කරන විදිහ පොඩ්ඩක් මතක් කරන්න. හරි. හරි. දැන් මේ 16GB එක ගේම් එක ලෝඩ් කරන්න ඕනේ. RAM එකට. හරි. දැන් ඔයගලන්ට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගේම් එක 16GB size RAM එක තියෙන 4GB. හරිද? ඒතර 16GB සම්පූර්ණ ගේම් එකම අපිට RAM එකට කොහොමත්ම ලෝඩ් කරන්න බෑ. හරි. දැන් එහෙනම් එතකොට කොහොමද අපි මේ ගේම් එක ලෝඩ් කරන්නේ? හරිද? ඒක එක ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් RAM එකට අපි ගේම් එක විතරක් දාලා හරියන්නේ නැහනේ. දැන් මේ වෙලාවේ මගේ කම්පියුටර් එකේ දැන් ඔයගොල්ලෝ නිකන් බැලුවොත් එජ් එක ඕපන් කරලා තියෙනවා, zoom ඕපන් වෙලා තියෙනවා, OneNote එක තියෙනවා, තව ඉස්සරහට එක එක programs වලට ඕපන් කරන්න වෙනවා. හරි. එතකොට programs ගොඩක් තියෙනවා. කියන්නේ අපි multitasking කරනවා නේද? අපි සමහර game එක ගහන ගමන් සින්දුවක් අහනවා වෙන්න පුළුවන්. හරි. අපි multitasking කරනවා. ඒ කියන්නේ programs ගොඩක් එකසැර run කරන්නත් ඕනේ. ඒත් එක්කම operating system එක. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියටත් RAM එකේ ඉඩක් ඕනනේ. හරි. ඒතර operating system එකත් මේ RAM එකට load කරලා තියෙන්න ඕනේ. දැන් computer එක boot up වෙනකොට මොකද්ද වෙන්නේ? hard drive එකේ තියෙන operating system එක RAM එකට load වෙනකන් තමයි අර කැරක්ටර් එකේ තියෙන්නේ. RAM එකට load වෙලා ඉවර වුණාට පස්සේ තමයි අපිට පාලනය කරන්න පුළුවන් තරමට එන්නේ. ඒතර OS එකත් මේ RAM එකේ තියෙන්න ඕනේ. එතකොට දැන් මේ RAM එකට සමහරට OS එක දැම්මම මෙච්චරක් ඉඩ යනවා වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් ওই background process තියෙනවා, virus guard තියෙනවා නේද? කම්පියුටර් එකේ ගොඩක් ඒවා තියෙනවානේ. ඒවට ඕන වෙන දත්තක් තියෙනවානේ. ඒත් අපි හිතමු virus guard එකට මෙච්චරක් ඕනේ RAM එක. Chrome එක open කරාම එයාට තව මෙච්චරක් යනවා. හරි. ඒතර game එක දාන්න ඉඩක් ඉතුරු වෙන්නෙම නැහැ. හරි. සම්පූර්ණ game එකම අපිට කොහොමවත් දාන්න බෑ. හරිද? එතකොට අනිත් දේ තමයි දැන් මේ විදිහට අපි හිතමු තම කොහොම programs ටිකක් දාලා RAM එක fill වුණාට පස්සේ ආයෙත් තව multi programming කරන්න බෑ. අලුත් program එකක් open කරන්න බෑ අපිට. ඇයි RAM එකේ ඉඩ නැහැ. අර programs ටික close කරන්න නැතුව අලුත් program එකක් අපිට open කරන්න බැරි වෙනවා. RAM එකේ ඉඩ නැති වෙනවා. හරි. ඔන්න ඔය ප්‍රශ්නෙට solution එකක් විදිහට තමයි මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි paging කියන concept එක එන්නේ. හරිද? paging කියන concept එකත් එක්ක තමයි අපිට ඔය ගණන් හදන case ටික එන්නේ. හරිද? මේ ප්‍රශ්නෙට solution එකක් විදිහට. දැන් paging කියන concept එකත් එක්කම virtual memory කියන concept එක. හරි. ওই දෙකම එන්නේ ඒ අදහස් දෙකම එන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට solution එකක් විදිහට. හරිද? හරි. දැන් බලමු කොහොමද මේ ප්‍රශ්නේ අපි paging වලින් විසඳන්නේ කියලා. හරි. දැන් මෙහෙමයි. දැන් game එකක් වුණත් අපි load කරනකොට අපිට මුළු game එකම එක සැරේ load වෙන්න ඕනේ නෑනේ. දැන් game එකක තියෙනවා levels නේද? දැන් අපි පළවෙනි level එක play කරනකොට අපිට level 20ක් තියෙන game එකක් නම් ඊටු level 19 load වෙන්න ඕනේ නෑනේ RAM එකට. ඒතර අපිට ඒ ඕනි කොටස විතරක් load කරලා ගත්තා නම් ඇතිනේ. නේද? අනිත් එක පළවෙනි level එක කියලා ගත්තත් ඒකෙත් ඒ වෙලාවේ අපි වැඩ කරන map එක හරි ඒ area වල තියෙන ටික විතරක් තිබුණම ඇතිනේ. අනිත් ඒවා ඕනේ නෑනේ. ඒ level එක ඉස්සරහට යනකොට අපි අර ඉවර කරපු මතක කොටස් RAM එකෙන් ඉවත් කරලා දැන් ඕන වෙන මතක කොටස් ටික RAM එකට දාගන්න පුළුවන් නම් අපිට මේ තව RAM එකේ ඉඩ ඉතුරු කරගන්න පුළුවන් අර තව programs වලට නේද? හරි. අන්න ඔය ඔහොම හිතලා තමයි මේ virtual memory කියන concept එක එන්නේ. හරි. දැන් මම virtual memory එක ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් හිතන්න මොකක් හරි program එකක් load කරන්න කලින්, ඒ කියන්නේ RAM එකට load කරන්න කලින් මේ game එකම කියලා අපි හිතමුකෝ. හරි. මේ game එකම අපි ගමු. හරි. දැන් මම කරන්නේ මේ game එක කොටස් virtual memory එකට දාගෙන දැන් මේ game එක සම්පූර්ණයෙන්ම virtual memory එකට දාගෙන ඊට පස්සේ මේක අපි කොටස් වලට වෙන් කරගන්නවා. ඒ කොටස් වලට වෙන් කරන එකට අපි කියනවා pages කියලා. කියන්නේ virtual memory කියලා කියන්නේ hard drive එකේම තියෙන පොඩි ඉඩක්. හරි. hard drive එකේම අපි වෙන් කරලා තියෙන ඉඩක්. අපි සාමාන්‍ය Windows වල එකට කියනවා page file එක කියලා. හරිද? ඒතර අපි මොකක් හරි software එකක් on කරනකොට virtual memory එකේ ඒ software එකට අදාළව ඒ software එක කුඩා කොටස් වලට කඩා ගන්නවා. හරිද? මෙන්න මේවා කොටස් වලට දැන් 16GB මේක මෙම කොටස් ගොඩකට කඩා ගන්නවා. හරි. සාමාන්‍යයෙන් අපේ සිලබස් එකේ අපිට මෙච්චර කල් ඇවිල්ලා තියෙන ගණන් හැම එකෙම වගේ මේ එක කොටසක size එක අපිට සාමාන්‍යයෙන් ආවේ 4 kilobyte විතර. ඒ කියන්නේ kilobyte 4ක්. එක කොටසක් විදිහට තමයි ඔක වෙන් කරගන්නේ. ඔන්න ඔහොම වෙන් කරගන්න දැන් ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් ඕගොල්ලෝගේ අවුරුද්ද දෙන ගානේ සමහරට එන්න පුළුවන් 8 kilobytes කියලා. හරි. ඒ සරින් සර වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ තාක් OS වල ගණන් ඇවිල්ලා තියෙන හැම අවුරුද්දකම වගේ page එකක size එක නැත්නම් ඔය virtual memory එක අපි software කොටස් වලට කඩා ගන්නවානේ. අන්න ඒකක size එක ආවේ සාමාන්‍යයෙන් kilobyte 4යි කියලා. හරි.
ඒතර ඔන්න ඔය එක කොටසකට තමයි අපි page එකක් කියලා කියන්නේ. පිටුවක්. ඒ කියන්නේ virtual memory එකේ අපි ඔය program එකක් හදාගන්න කොටසකට අපි කියනවා page එකක් කියලා. හරිද? ඉතින් අපි කරන්නේ දැන් අපි හිතමු මොකක් හරි ගේම් එකේ දැන් අපි level 1 එකෙත් එක specific area එකක් තමයි දැන් play කරන්න කියලා. ඒතර ඒ specific area එකට අදාළ pages ටික විතරක් RAM එකට load කරගන්න. දැන් අපි හිතමු මෙන්න මේ page එකේ game එකේ data ටික RAM එකට load වෙලා තියෙන්නේ. හරි? ඒතර ඒක වැඩ කරන ඒ calculations ටික යනවා. ඊට පස්සේ දැන් ඒ ටික ඉවරුණාට පස්සේ ආයෙත් මේ ඉවර වෙච්ච pages RAM එකේ තියාගෙන වැඩක් නැහැ. ඒ ටික ඉවත් කරලා ඊළඟ level දෙකේ නැත්නම් ඊළඟට අපිට ගේම් එකේ ඕන වෙන pages ටික විතරක් ආයෙ RAM එකට ගන්න පුළුවන්. හරි? ඔන්න ඔහොම ගොඩාක් programs මේ virtual memory එකේ අපිට දැන් අපි ගේම් එක විතරක් නේ අපි හිතමු ගේම් එක ගහන ගම සින්දුවක් අහනවා කියලා අපි VLC media player එකේ ඒතර VLC player එකෙත් ඕනි කරන කොටස් අපි pages වලට හදාගෙන තියෙනවා. virtual memory එකේ හරි ඕන වෙලාවට මේ RAM එකේ ඉඩ ඉතුරුලා තියෙන කොහෙට හරි අපි VLC එකේ pages ටිකක් දානවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය වෙලාවට අවශ්‍ය එක මාරු කර කර ඉන්නවා. හරි. ඒතර RAM එකේ අර තියෙන පොඩි ඉඩක් වුණාට 4GB වගේ ඊට වඩා වැඩි විශාලත්වයකින් යුත් programs ගොඩාක් run කරන්න පුළුවන් අපිට මේ method එක use කරලා. හරි. ඒ කියන්නේ අර program එක කෑලි කෑලි වලට කඩලා අපිට ඕනි කොටස විතරක් ඕන වෙලාවට අරගෙන වැඩේ වුණාට පස්සේ ඒක ආයෙත් virtual memory එකට යවනවා. හරි. ආයෙත් ඒ කොටස වුණොත් ආයෙත් RAM එකට ගන්නත් පුළුවන්. හරිද? ඉතින් මේ කරුණු ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අර ඉගෙන ගන්න ඕනේ 7 state process transition diagram කියන එක OS පාඩමේදී. මං මේ OS වල ටියුට් එකේ notes ලියපු එකක PDF එකක් දැම්මා මේ group එකට. හරි? ඒකේ English medium එකක් තාම හම්බුන්නේ නැහැ. ඒකත් හම්බුන මම කලින් දැම්ම මං හිතන්නේ. හරිද? English medium එකක් කලින් දැම්ම. දැන් මගේ WhatsApp එක මම change කරලා දැන් ඒක නෑ මං ගාව දාපු ටික. හැබැයි මං හිතන්නේ ඔයගොල්ලෝ යාළුවෝ ගාව කාගේ ගාව හරි මේ මම කලින් paper class group එකකට එක්කම OS tute එකක English medium photos ඔක්කොමත් එක්ක දාලා තිබුණා. හරි? ඒක කාගේ ගාව හරි තියෙනවා share කරන්න ආයෙසරයක්. ෆොටෝස් ටික දාලා තිබුණේ. මං හිතන්නේ ඒ ටික ආයෙ share කරන්න. එහෙම වුණොත් අනිත් කටට ඒක ගන්න පුළුවන් නේ. notes නැති කවුරු හරි ඉන්නවනම්. අරගෙන අනිත් කොටස්වල තියරි පාඩම් කරගන්න OS වල අර ඒවා තියරි විතරක් පාඩම් කරත් ඇති නේද? contiguous allocation, linked allocation සාමාන්‍යයෙන් ID එකක් ගන්න පුළුවන්. අමාරුයි වගේ නම් YouTube එකේ වීඩියෝ එකක් search කරලා බලන්න මොකද්ද linked allocation කියන්නේ, මොකද්ද contiguous allocation කියන්නේ. කියන්නේ යාබද විභජනය, සූචක විභජනය, සබැදි විභජනය, ඊට පස්සේ බාහිර ඛණ්ඩනීකරණය, external fragmentation අන්න ඕවා ගැන ප්‍රශ්න එන්නේ සාමාන්‍යයෙන්. ඒ ටිකත් බලන්න OS වල. ඊට පස්සේ අර 7 state process transition diagram. කියන්නේ තත්ත්ව හතේ ක්‍රියායන පාලන සටහන කියන එක. හරි? ඒක තේරුම් ගන්නත් මේ ටික හරියට තේරුම් ගන්න තියෙනවා. අපි මේ දැන් කතා කරන් යන ටික. ඒ කියන්නේ RAM එකේ තියෙනවා. RAM එකේ ඉඩ මදි වුණාම ආපහු virtual memory එකට යනවා. හරි ඔන්න ඔය concepts ටිකනේ තියෙන්නේ. නේද? සූදානම් අවස්ථාවේ RAM එකේ ඉන්නකොට අපිට CPU එකට දාන්න පුළුවන්. මේ image එකත් එක්ක අපි මේ ඇඳලා තියෙන එකත් එක්ක ඒකත් පැහැදිලි කරන්න පුළුවන්. හරි? ඒකත් පස්සේ බලමු. ඒතර virtual memory එකේ අපි අර හැම program එකම මේ වගේ කොටස් වලට කඩාගෙන ඒ program එකේ අවශ්‍ය කොටස අවශ්‍ය වෙලාවට RAM එකට යවනවා. ඒක ඉවරනට පස්සේ ආයෙත් virtual memory එකට එනවා. program එක close කරොත් ඒ RAM එකේ ඒ program එකට දීලා තිබ්බ ඉඩ ටික ඔක්කොම අපිට හිස් කරගන්න පුළුවන්. ඒතර අලුතෙන් programs වැඩිපුර දාන්න පුළුවන්. ඔහොම තමයි සාමාන්‍යයෙන් අපි computer එකේ වැඩ කරගෙන යන්නේ. එහෙම නැති වුණොත් අපිට RAM එකේ ඉඩ මදි වෙනවා. ඔක්කොම programs වල ඔක්කොම content ටික දාන්න. හරි අවශ්‍ය කොටස විතරයි අපි ඒ වෙලාවට RAM එකට ගන්නවා. ආයෙත් ඒක release කරනවා. හරි. එතෙන්ට ආයෙ තව එකක් අපිට දාගන්න පුළුවන්. ආයෙත් ඒක release කරනවා. ඔන්න ඔහොම තමයි OS එක වැඩ කරන්නේ. හරිද? දැන් හරි. දැන් අපි මේකේ මේ දැන් මේ තියෙන big picture එක හරි මොකද්ද වෙන වැඩේ කියන එක නිකන් abstract level එකකින් මම explain කරා. ඊට පස්සේ අපි මේකේ පොඩ්ඩක් ඇතුළට යනවා. in detail යන්. හරි. දැන් මේ වෙලාවේ මම ගන්නවා virtual memory එක මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ virtual memory එක කොහෙද තියෙන්නේ? hard drive එකේ. හරිද? computer එකේ hard drive එකේ තමයි virtual memory එක තියෙන්නේ. දැන් මෙහෙම දිගට තියෙන virtual memory එක කියලා හිතන්න. දැන් මේක hard drive එකේ තියෙන රවුමට තියෙන ඒවා හිතන්න යන්න එපා. මෙහෙම තමයි තියෙන්නේ කියලා නිකන් දල වශයෙන් හිතන්නකෝ. හරි. ඒතර virtual memory එකේ ඔහොම තියෙනවා. ඒත් එක්කම අපේ physical memory එක. physical memory කියලා කියන්නේ දැන් මේක තියෙන hard disk drive එකේ physical memory කියන්නේ අපේ RAM එක. හරි නැත්නම් භෞතික මතකය කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. මේක අපේ RAM එක. හරි ප්‍රධාන මතකය නැත්නම් භෞතික මතකය ඕනම අදහසකින් කියන්නේ RAM එක. එතකොට මේ
හරි. හරි දැන් මේකේ මේ තියෙන්නේ virtual memory කියලා ගන්න. හරිද? මම දිගට ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ ඕගොල්ලන්ට ගණන් එන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරි සරලව මේ විදිහේ අයිඩියා එක දාගත්තොත් ඇති. හරිද? මේ මම යටින් ඇඳලා තියෙන්නේ හරි යටින් ඇඳලා තියෙන්නේ අපේ RAM එක කියලා ගන්න. කහ පාටින් ඇඳලා තියෙන RAM එක. හරිද? එතකොට දැන් හිතන්න virtual memory එකට අපි මොකක් හරි program එකක් දානවා. හරි මේ දෙකේ size එක අපි ගමු මෙහෙම. මේක අපි ගමු 4 GB කියලා. RAM එකේ size එක GB 4ක්. හරි GB 4ක size එකක් තමයි තියෙන්නේ. එතකොට මේ අපේ program එක හරි අපේ ප්‍රෝග්‍රෑම් එකේ කියන virtual memory එකේ සම්පූර්ණ ප්‍රමාණයත් අපි ඒ ගානම කියලා ගමු. මම මේ ඇඳලා තියෙන විදිහට එකම size එකෙන්නේ පේන්නේ. හරි. ඒ නිසා අපි virtual memory එකේ size එකත් 4GB කියලාම ගමු. හරි. එතකොට මේකත් 4GB. ඒක දෙන ප්‍රමාණයෙන් වෙනස් වෙන්න පුළුවන් ගණන් වලදී. හරි අපි ගණන් හදනකොට ඒ ටික පොඩ්ඩක් ස්ටඩි කරමු. මොකක්ද ඒ කිව්වේ කියලා. හරිද? එතකොට දැන් කවුරු හරි join වුණා නම් කලින් කියපු ටික වැදගත්. හරි මේ කලින් අපි ඉගෙන ගත්ත ටික කොහොමද වැඩ කරන්නේ කියලා කම්පියුටර් එක. ඒ ටික වැදගත්. ඒතර ඒ නිසා රෙකෝඩින් එක පස්සේ ඉල්ලගෙන මුල ටික බලන්න. හරිද? හරි. දැන් උදේට virtual memory එක අපි ඇඳගත්තා, physical memory එක ඇඳගත්තා. මේ දෙකම 4GB කියලා හිතන්න. දැන් මොකක් හරි game එකක් හරි මොකක් හරි software එකක් තියෙනවා. ඒක අපි virtual memory එකට දානවා. හරි. ඒතර virtual memory එකට දානකොට අපි හිතමු ඒකට අපිට මේ තියෙන අර මං කියවන අර virtual memory එක අපි ඒකක වලට කඩා ගන්නවා කියලා පොඩි පොඩි කොටස් වලට. හරි. ඒක පොඩි කොටසක් තමයි මම මේ සුදු වලින් සුදු පාටින් ඇදගෙන යන්නේ කියලා හිතන්න. හරි. ඒතර ඒක කොටසකට අපි මොකද්ද කියනකේ page එකක්. හරි. දැන් අපි හිතමු මේ program එකේ virtual memory එකේ 2GB තමයි අරගෙන තියෙන්නේ. කියන්නේ භාගයක් තමයි මේ program එකෙන් අරගෙන තියෙන්නේ. හරි virtual memory එකෙන් භාගයක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකකින් අරගෙන තියෙන්නේ. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකට ගත්ත ඉඩ ප්‍රමාණය කොච්චරද කියලා අහුවොත් 2GB තමයි අරගෙන තියෙන්නේ. හරි. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් අපි යමු කොටස් වලට කඩාගෙන ඒ කොටස් ටික තමයි virtual memory එකේ අර අදාළ විදියට දාගෙන තියෙන්නේ. මේ ඉස්සලාම තියෙන එක අපි බිඳුවෙනි page එක. මේක පළවෙනි page එක, දෙවෙනි page එක, තුන්වෙනි page එක, හතරවෙනි page එක, පස්වෙනි page එක, හයවෙනි page එක, හත්වෙනි page එක කියලා ඔහම ගත්තොත් එහෙම මෙතන සම්පූර්ණයෙන් pages 8ක් තියෙනවා. හරි. දැන් අපි හිතමු RAM එකේ දැන් ওই page එකක් තමයි අපි ගෙනල්ලා RAM එකට insert කරන්නේ. හරිද? ওই page එකක් තමයි අපි ගලවලා ගෙනල්ලා RAM එකට insert කරන්නේ. එතකොට හිතන්න ඒ RAM එකෙත් දැන් ওই page එකක්මනේ set වෙන්න ඕනේ. ඒතර page එකේ size එකටම හරියන්න ওই page එක set වෙන්න frame එකක් තියෙනවා. හරිද? page එක insert කරන frame එක. දැන් photo එකක් අපි insert කරන්නේ frame එකකටනේ යන්නේ ඒ වගේ. ෆොටෝ ෆ්‍රේම් එක කියලා කියනවනේ ඒකට. ෆොටෝ එක ඉන්සර්ට් කරන ෆ්‍රේම් එක ෆොටෝ ෆ්‍රේම් එක. ඒ වගේ පේජ් එක ඉන්සර්ට් කරන ෆ්‍රේම් එකට අපි කියන්න පුළුවන් පේජ් ෆ්‍රේම් එක කියලා. හරි. ඒ ගලව ගන්න පේජ් එක ගෙනල්ලා අපි කෙලින්ම ඉන්සර්ට් කරනවා අපේ ෆ්‍රේම් එකට. ඒතර ෆ්‍රේම් එකේ සයිස් එක දැන් ෆොටෝ එකේ සයිස් එක ගොඩක් ලොකු වෙලා හරියන්නේ නැහැනේ. පොඩි ෆ්‍රේම් එකක් කරන් හරියන්නේ නැහැනේ. නේද? ෆොටෝ එකට හරියන ෆ්‍රේම් සයිස් එකක් වෙන්න බෑ. ඒතර මේ පේජින් වලදී හැමතිස්සෙම පේජ් සයිස් එකයි ෆ්‍රේම් සයිස් එකයි ඒ දෙක සමානයි. හරි. දැන් මේ තියෙන අපේ ෆ්‍රේම්ස් කියලා හිතන්න. ඒතර මේකේ ෆ්‍රේම්ස් තියෙනවා 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15ක්. ඒ කියන්නේ මේකේ 0 ඉඳන් 15ට සම්පූර්ණයෙන්ම ෆ්‍රේම්ස් 16ක් තියෙනවා මේ අපේ RAM එකේ කියලා හිතන්න. හරි. දැන් මේ විදිහට කියොත් එහම අපේ page එකේ size එක ගොඩක් ලොකු size එකක් එන්නේ 4GB කියලා ගත්තොත් අවුලක් නෑ. අපි එහෙම කරගෙන යන්නකෝ. හරි. දැන් අපි අර virtual memory එකට pages 2GB full වෙන තරමට pages දාගෙන තියෙනවා. ඊට පස්සේ
RAM එකේ අපි ෆ්‍රේම්ස් වලට මෙහෙම වෙන් කරගෙන තියෙන්නේ. හරි. දැන් අපි හිතමු මේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් අපිට ඊළඟට මොකක් හරි ගණනේ මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට මෙන්න මේ පිටුවයි. හරි. මෙන්න මේ පළවෙනි පේජ් එකයි තුන්වෙනි පේජ් එකයි අපිට ඕනි කියලා. මොකක් හරි ඊළඟ ලෙවල් එකට හරි ඊළඟට ප්ලේ වෙන්න ඕනේ කොටසට. ඒතර අපි කරන්නේ අපි බලනවා RAM එකේ දැනට හිස් තියෙන ෆ්‍රේම් එකක්. දැන් මේ වෙනකොටත් RAM එකේ ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් රන් වෙනවා වෙන්න පුළුවන්. ඔපරේටින් සිස්ටම් එකේ තැන් තැන් වල ඕවා ෆිල් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. දැන් මම ඒව ඇඳලා නැහැ. හරි හිස් විදිහටනේ පේන්නේ. හරි දැන් තැන් තැන් වල OS එකට allocate වෙලා තියෙනවා වෙන්න පුළුවන්. තව එක එක ප්‍රෝග්‍රෑම්ස් වලට තැන් තැන් වල ඉඩ allocate වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හරි. මම මේ පළවෙනි පේජ් එකයි තුන්වෙනි පේජ් එකයි හිතන්න මම මේ මට දැන් ඉඩ ඉතුරුලා තියෙන 6 වෙනි ෆ්‍රේම් එකේ. ඉතින් මම මේ පළවෙනි එක මේ 6 වෙනි ෆ්‍රේම් එකට ඉන්සර්ට් කරනවා කියලා හිතන්න. හරිද? ඊට පස්සේ මේ තුන්වෙනි එක හරි හිතන්න මට ඉඩ ඉතුරුලා තියෙනවා මේ 11 වෙනි තැන. ඒ නිසා මම මේ තුන්වෙනි එක 11 වෙනි තැනට ඉන්සර්ට් කරා කියලා හිතන්න. හරි මෙන්න මෙතෙන්ට ඉන්සර්ට් කරනවා. එතකොට දැන් පළවෙනි පේජ් එක කොහෙද තියෙන්නේ? 6 වෙනි ෆ්‍රේම් එකේ. හරිද? තුන්වෙනි පේජ් එක කොහෙද තියෙන්නේ? 11 වෙනි ෆ්‍රේම් එකේ. හරි. එතකොට දැන් ඔය පේජ් එකට අදාළව ෆ්‍රේම් එක මොන ෆ්‍රේම් එකේද එක තියෙන්නේ කියලා අපි හොයාගන්න ඕනේ. හරිද? දැන් මොකක් හරි අපිට ඉස්සරහට ගණන් වලදී දෙනවා මෙන්න මේ ෆ්‍රේම් එක ඇතුලේ පේජ් එක ඇතුලේ මොකක් හරි ස්පෙસિෆික් බයිට් එකක්. හරි. දැන් ওই බයිට් එකක් කියවට ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැනේ. ඒ නිසා මම මේක මෙහෙමම තියලා තව ටිකක් විස්තර කරන්න. දැන් මේක මෙහෙමම තියන්න මේක මට ඉස්සරහට පේජිං වලට කියලා දෙන්න ඕනේ concept ටික. ඒක හැමම තියලා ආපහු තව දැනකට යනවා. තව පොඩි දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න බැරි වෙච්ච. ඒ ටික මම කියලා දීලා මෙන්න. හරි. දැන් අපේ සිලබස් එකේ අපිට අහුවෙන virtual memory හරි main memory හරි සාමාන්‍යයෙන් අපි ඒවට කියනවා byte addressable memories කියලා. හරි byte addressable. ඔයගොල්ලන්ට සිංහල මීඩියම් පේපර් එකේ ආවොත් සාමාන්‍යයෙන් ඉන්නේ bit අපි මේ සාමාන්‍යයෙන් කියන්නේ byte addressable කියලා කියන්නේ byte යොමුගත. byte යොමුගත මතක කියලා තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. ඒ කියන්නේ byte එකෙන් byte එකට තමයි address තියෙන්නේ. හරි? මෙහෙමයි. දැන් අපි හිතුවොත් මේක මේ මොකක් හරි 4GB එකේම මෙමරි එකක් කියලා හිතමුකෝ. එතකොට මේකේ බයිට් එකෙන් බයිට් එකට තමයි ඇඩ්‍රස් තියෙන්නේ. දැන් 4GB එක කොච්චර බයිට්ස් තියනවද? අපිට 4GB කියන එක බයිට් කරගන්න පුළුවන් නේද? 4 අපි වැඩි කරොත් එහෙම 1024 1024න් වැඩි කරොත් ඒ කියන්නේ 2 10 බලෙන් වැඩි කරොත් අපිට 4 මෙගාබයිට් ගන්න පුළුවන් නේ. GB මෙගාබයිට් කරන්නේ 1024න් වැඩි කරාම හරිනේ. ඒතර 2 10 බලෙන් 1024 කියන්නේ. හරි. ඒතර මෙගාබයිට් කරගන්න පුළුවන්. මේ මෙගාබයිට් එක කිලෝබයිට් කරගන්න පුළුවන්. ආයෙත් 1024න් වැඩි කරන්න ඕනේ. කියන්නේ තව 2010කින් වැඩි කරගන්න. ඒතකොට කිලෝබයිට් එනවා. කිලෝබයිට් එක බයිට් කරන්න අපිට තවත් 1024කින් වැඩි කරන්න වෙනවා. ඒ කියන්නේ ආයෙත් 2010කින් වැඩි කරාම අපිට බයිට්ස් එනවා. හරිද? ඉතින් මේ 4 කියන එකත් අපිට 2 දෙවෙනි බලයනේ. එහෙම ලියන්න පුළුවන්. ඒතකොට 2 10 වෙනි බලය වැඩි කිරීම 2 10 වෙනි බලය වැඩි කිරීම 2 10යි බයිට්ස්. මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. ඒතර මේක අපි ලිව්වොත් එහෙම 2 දැන් 10 වතුනයි 30යි මේ දෙකයි 32යි බයිට්ස්. ඒ කියන්නේ බයිට් 232ක් තියෙනවා. මේ 4GB කියන සම්පූර්ණ මතකේ මම කිව්වේ මේක සම්පූර්ණයෙන්ම 4GB කියලා ගන්න කියලානේ. හරිද? නැත්නම් මම මේ වැඩේ ලේසි වෙන්න අපි ගමු 32 කිලෝබයිට් RAM එකක් තියෙන කියලා හරි. කිලෝබයිට් 32ක RAM එකක් තමයි මම මතකයක් තමයි මම මේ ඇඳලා තියෙන කියලා හිතන්න. වැඩේ ලේසි වෙන්නත් එක්ක උගන්න පැහැදිලි කරන්න ලේසි වෙන්නත් එක්ක කිලෝබයිට් 32ක මතකයක් තමයි අපිට තියෙන්නේ කියලා හිතන්න. හරි 32 කිලෝබයිට්. දැන් ගොඩක් වෙලාවට අපිට පේපර් එකේ නේ වගේත් සාමාන්‍යයෙන් කිලෝබයිට් 32ක් කිලෝබයිට් 64ක් වගේ ප්‍රමාණයක RAM තමයි එන්නේ 4GB වගේ ලොකු ඒවා එනවට වඩා. හරි දැන් ඔයගොල්ලෝ පේපර්ස් වල පාස් පේපර්ස් වල ප්‍රශ්න බලනකොට තේරෙයි. හරිද? හරි දැන් 32 කිලෝබයිට් තියෙන්නේ කියලා හිතන්න මේ මෙහෙම කරගත්තේ වැඩේ ලේසි කරන්න. හරි. එතකොට 4GB නෙවෙයිනේ මම මේ දැන් 4GB ටනේ ගාන හැදුවේ. ඒ නිසා මම ඒ ටික දැනට මේ ඉරේස් කරන්න.
හරි. දැන් 32 කිලෝබයිට් කියන එක අපි බයිට් කරොත් කොච්චරද? 32යි කිලෝබයිට්. කිලෝබයිට් බයිට් කරන්න නම් අපිට තියෙන කෙලින්ම 1024න් වැඩි කරන්න. 1024 කියන්නේ 2 10 වෙනි බලයයි. හරි බයිට්ස්. ඒතර 32 කියන එක අපිට ලියන්න පුළුවන් 2 5 වෙනි බලය කියලා. නේද? ඒතර 2 5 වැඩි කිරීම 2 10යි බයිට්ස්. හරි. 2 5 වැඩි කිරීම 2 10 කියන්නේ 2 15යි. 2 to the power 15 bytes. ඒතර මේක ඇතුලේ බයිට් මෙච්චරක් තියෙනවා. හරි. දැන් මේ මෙමරි ඔක්කොම අපි කියවනේ බයිට් ඇඩ්‍රසබල් කියලා. ඒ කියන්නේ බයිට යොමුගතයි. බයිට් එකෙන් බයිට් එකට තමයි ඇඩ්‍රස් තියෙන්නේ. හරිද? ඒතර අපිට පුළුවන් මේක ඇතුලේ මම දැන් මේ අඳින්නේ page නෙවෙයි. හරිද? මේ තියෙන්නේ බයිට් එකක්. ඒතර මෙතන බයිට් කොච්චර තියෙනවද? 215 වෙනි බලයක්. හරි. ආසන්න වශයෙන් 215 කියන්නේ මට මතක විදියට 212 කියලා කියන්නේ 4096යි. නේද? මේ ඇයි 210 කියන්නේ 1024 1024 දෙකක් 211නේ. 2048 කියන්නේ 211යි 212 කියන්නේ 4096යි. හරි. ඒතර 4096 ඒවා දෙකක් කියන්නේ දැන් 215 කියන්නේ ඒතර මේ ලොකු සංඛ්‍යාවක් එනවා අපිට. හරි 4096 දෙකක් 8000 ගාණක් එනවා. ඔහොමම ඒ කියන්නේ බයිට් මෙතන තියෙනවා කොහොමත් ලොකු ප්‍රමාණයක්. හරි. බයිට් ලොකු ගාණක් තියෙනවා. ආසන්න වශයෙන් අපි ගත්තොත් එහෙම මම නිකන් ගාන හදන්නම් හරියටම නෙවෙයි දල වශයෙන්. එතකොට 4096 කියන්නේ 212නේ. ඒ වගේ ඒවා දෙකක් 4096 ඒවා දෙකක් කියන්නේ 213යි. එතකොට 214 කියන්නේ මේක දෙකෙන් වැඩි කරාම මේ ගාන 215 කියන්නේ මේක දෙකෙන් වැඩි කරාම 32768ක්. හරිද? මේක අපි ලිව්වොත් 32768යි බයිට්ස්. හරි අපි දෙකේ බලෙන් ලියලා තිබ්බම ඇති 215යි බයිට්ස්. හරි. ඉතින් මේ 215 කියන්නේ 32767යි බයිට්ස්. ඒතර මේක ඇතුලේ බයිට් ඔච්චරක් තියෙනවා. හරි. ඒ කියන්නේ අපිට ඇඩ්‍රසස් ඔච්චරක් තියෙනවා. ඇඩ්‍රස් දෙන්නේ දැන් මේවා බයිට් ඇඩ්‍රසබල් මෙමරි කියලා තියෙන නිසා ඇඩ්‍රස් තියෙන බයිට් එකෙන් බයිට් එකට. හරි. එතකොට බයිට්ස් තියෙනවා 32000 ගාණක්. මට දැන් ඔය ඔක්කොම අඳින්න බෑනේ බයිට්ස්. හැබැයි මම කීපයක් අඳිනවා. හරි. ඔන්න ඔහොම බයිට්ස් තියෙනවා 32000 ගාණක්. හරි. හරිද? මේ බයිට් වල අංක යනවා 0 1 2 3 4 5 6. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ මේ ලියලා තියෙන ටික. හරි. ඔහොම බයිට්ස් මේ ගොඩාක් යනවා ඉතින්. 7 වෙනි එක 8 වෙනි එක ඉතින් ඔහොම ගිහිල්ලා මේ අන්තිමට දැන් ඔක්කොම තියෙන 32768යිනේ. 32768යි. එතකොට මේ අන්තිම එක 32767 වෙන්න ඕනේ. හරි. බිඳුවේ නම් මේ යන්නේ. ඒතර බිඳුවේ නම් 32767 කියලා කියන්නේ 32768ක් තියෙනවා උතන. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ බයිට් තියෙන්නේ. හරි. ඒතර මේ බයිට් එකේ ඇඩ්‍රස් එක තමයි සාමාන්‍යයෙන් අපි virtual address physical address වලදී කතා කරන්නේ බයිට් එකේ ඇඩ්‍රස් එක. හරිද? බයිට් වලට තමයි ඔහොම බෙදලා තියෙන්නේ. මේ බයිට් එකකට තමයි ඇඩ්‍රස් එකක් තියෙන්නේ. බයිට් එකක් කියන්නේ බිට්ස් 8ක්. හරි. ඒතර බිට්ස් 8ක් තමයි එක සැරේ අපි ඇක්සස් කරන්න පුළුවන් RAM එකේ අඩුම එකකය. බයිට් 8ක්. බයිට් ඇඩ්‍රසබල් මෙමරි එකක් කියලා කිව්වොත්. ඉතින් අපිට ගොඩාක් වෙලට ගණන් වල එන හැම එකම වගේ ඔය වගේ බයිට් ඇඩ්‍රසබල්. හරි. ඉතින් ඔහොම බයිට් ඇඩ්‍රසබල් තියෙන අතරේ තමයි හරි ඔහොම බයිට් එකෙන් බයිට් එක තියෙනවා කියලා හිතන්න. හරි මම මෙහෙම නිකක් ටිකක් දාන්නම් ගොඩක් තියෙනවා කියලා. just තව තැනක ආයෙත් තව ටිකක් මාක් කරන්නම්. හරි මේ ඇඳගෙන යන්නේ බයිට්ස් කියලා හිතන්න. දල වශයෙන්. හරි. දැන් මම මේ බයිට් සෙට් එක දැන් අපි කියවනේ අර pages වලට කඩනවා කියලා අපිට වැඩේ ලේසි කරගන්න. හරි page වලට කඩලා page එකක් තමයි අපි RAM එකට ගේන්නේ කියලා කිව්වනේ. හරි දැන් අපිට program එකක virtual memory එකට ඒ සම්පූර්ණ program එක දාලා ඒකෙන් පිටුවක් තමයි අපි අරගෙන ඇවිල්ලා RAM එකේ frame එකට දාන්නේ කියලා කිව්වනේ. හරි මේ byte එකක් නෙවෙයි ගේන්නේ. page එකක් තමයි ගේන්නේ. දැන් byte එකක් නොගෙන්න හේතුව තමයි දැන් අපිට ඕනේ නම් තිබ්බනේ කෙලින්ම මේ මෙහෙම page වලට වෙන් කරන්නේ නැතුව ඒ අවශ්‍ය byte එක අවශ්‍ය වෙලාවට RAM එකට ගේනවා. වැඩේ වුණාට පස්සේ ඒ byte එක ඉවත් කරනවා. ආය අවශ්‍ය byte එක අවශ්‍ය වෙලාවට RAM එකට ගෙන වැඩේ වුණාට පස්සේ ඉවත් කරනවා. දැන් හම් byte ගේන එකේ ප්‍රශ්නේ තමයි byte එකක් කියන්නේ bits 8යි.
හරි දැන් එක කැල්කුලේෂන් එකකටත් සමහරවිට ඊට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් ඕන වෙන්න පුළුවන්. සහ බයිට් එක ගේන්න ගියොත් එහෙම ඉක්මනට අපිට මේ RAM එකයි virtual memory එක ඇතුළේ data ඉක්මනට යවන්න වෙනවා. දැන් ඔයගොල්ලෝ අමතක කරන්න එපා මේ virtual memory එකේ තියෙන්නේ hard drive එකේ. හරි hard drive එක කියන්නේ slow device එකක්. ඉතින් අපි හැමතිස්සෙම hard drive එකෙන් data ගන්න ගියොත් එහෙම hard drive එකේ වෙන ඒවා read කරන්න වෙන්නේ අපිට virtual memory එකේ වැඩම තමයි කර ඉන්න වෙන්නේ. නේද? ඒ කියන්නේ කම්පියුටර් එක ගොඩාක් ස්ලෝ වෙන්න පුළුවන් අර memory management unit එකට අහු වෙන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. RAM එකෙන් ගන්නත් ඕන, RAM එක ඉවත් කරන්න ඕනේ, ආය hard drive එකෙන් ගන්න ඕනේ. හරි එහෙම ගොඩාක් වැඩ කරන්න වෙනවා බයිට් එකෙන් බයිට් එක ගන්න ගියොත්. ඒ නිසා තමයි අපි බයිට් එක ගන්න නැතුව මේ වගේ අපිට වැඩේ ලේසි කරගන්න මේ පේජ් එකක්ම ගන්න. ඒතර අපි එක පේජ් එකක් ගත්තම ඒ ප්‍රෝග්‍රෑම් එකේ සමහරවිට ඊළඟට ඕන වෙන ඒවාත් ඒ පේජ් එකෙම තියෙන්න පුළුවන්. ඒතර අපි ආයේ මෙමරි මැනේජ් කර ඉන්න ඕනේ නැහැ. ඒ පේජ් එක ඇතුලේ බයිට් ගොඩක් තියෙනවානේ. ඒතර ඊළඟට ඕන වෙන එකත් සමහරවිට ඒ පේජ් එකෙම තියෙන්න පුළුවන්. ඒතර අපි ආයේ ඒක ඉවත් කරන්න ඕනෙත් නැහැ. ආයේ හાર્ඩ් එකෙන් RAM එකට ගෙන්න ගන්න ඕනෙත් නැහැ. ඒ පේජ් එකෙම සමහරවිට අපිට එක ළඟ ඕන වෙන දේවල් ටික තියෙනවා. හරි ඒ නිසා අර මෙමරි මැනේජ්මන්ට් යුනිට් එකට වෙන වැඩ ප්‍රමාණය අඩු කරගන්න තමයි අපි මේ විදිහට පේජ් වලට වෙන් කරලා තියෙන්නේ. මෙහෙම බයිට් කෙලින්ම RAM එකට දාගන්න නැතුව. හරි. හරි. දැන් මේකෙත් අපි අර පේජ් ඇඳගමු. දැන් මේක මම ගත්තේ 4 කිලෝබයිට් මෙමරි එකක්. හරි. දැන් අපි උපකල්පනය කරමු මේකේ පේජ් සයිස් එක පිටුවක ප්‍රමාණය අපි කොටස් වලට වෙන් කරගන්න පිටුවක ප්‍රමාණය 4 කිලෝබයිට්ස් කියලා උපකල්පනය කරන්න. කිලෝබයිට් 4ක්. හරි. දැන් කිලෝබයිට් 4ක් කියලා කියන්නේ බයිට් වලින් ගත්තොත් 4 වැඩි කිරීම 210යි. 4 වැඩි කිරීම 210යි බයිට්ස්. ඒ කියන්නේ 4 කියන්නේ 2 දෙවෙනි බලයනේ. ඒ කියන්නේ 212යි බයිට්ස්. හරි. හරිද? එතකොට 212ක් බයිට්ස් තියෙනවා මේ ඔය එක පේජ් එකක් ඇතුලේ. මේ 4 කිලෝබයිට් කියලා කියන්නේ 212යි බයිට්ස්. 212 කියන්නේ නම් 4096යි. හරි. එතකොට එක පේජ් සයිස් එක 4096ක්. දැන් මේක 32 කිලෝබයිට් නේ. ඉතින් 32 අපි ගානට 4ෙන් බෙදුවොත් එහෙම මේ සම්පූර්ණ මෙමරි එකම තමයි 32 කිලෝබයිට්. එතකොට ඒක මම පේජ් සයිස් එක 4 කිලෝබයිට් කියලා ගත්ත නිසා හරි මේ 32 අපි 4ෙන් බෙදුවොත් අපිට උන 8යි. ඒ කියන්නේ මේකේ තියෙන සම්පූර්ණ පේජ් ගාන කීයද? සම්පූර්ණ පේජ් ගාන 8යි. 32 4ෙන් බෙදුවම 8ක් නෙන්නේ. හරි අපි මේක 8කට බෙදාගමු. එතකොට මෙතනින් මේ මැද පොයින්ට් එක එන්නේ නේද? හරි. ඊට පස්සේ අටකට බෙදුවොත් එහෙම ආසන්න වශයෙන් අපිට එතන පොඩ්ඩක් වැරදුන නිසා මම අයිරේස් කරා. හරි මේ ඇඳලා තියෙන virtual memory එකේ මේ පරිමාණෙත් නෙමෙයි ඇඳලා තියෙන්නේ. හරි. කමක් නෑ අපි මේ තිබ්බ ටිකම අරගෙන මේක 8කට බෙදාගෙන යනවා. ඒතර අපි ඉස්සලා මෙතනින් විතර දෙකට බෙදමු. නිසා ආයෙත් අපිට පුළුවන් මෙතනින් විතර දෙකට බෙදුවොත් හරි. දැන් අපිට 8ක් ඇවිල්ලා තියෙනවා pages කියලා අපි ගමු කොයි ටික. මේක තමයි බිංදුවෙනි page එක, පළවෙනි page එක, දෙවෙනි page එක, තුන්වෙනි page එක, හතරවෙනි page එක, පස්වෙනි page එක, හයවෙනි page එක, හත්වෙනි page එක. හරි. දැන් මේව බෙදලා තියෙන්නේ අර මගේ තිබිච්ච සම්පූර්ණ 32 කිලෝබයිට් මෙමරි එක කිලෝබයිට් 4 කොටස් වලට තමයි බෙදලා තියෙන්නේ. ඒතර මේවා සමාන සයිස් එකකින් තියෙන කොටස් වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ එකම ප්‍රමාණයේ කොටස් වෙන්න ඕනේ. හරිද මේ දීලා තියෙන ටික. හැබැයි දැන් මම මේක වෙන් කරගෙන යද්දි ඉතින් සයිස් එක වෙනස් වගේ පේනවා ඇති. ඒක ගණන් ගන්න එපා. හරි. කහ පාටේ වගේ වෙන් කරලා තියෙන මගේ pages. ඒතර මේ page එකක් ඇතුලේ තියෙනවා bytes. page එකක් ඇතුලේ byte ගොඩක් තියෙනවා.
හරිද? දැන් සාමාන්‍යයෙන් මේ page එකේ size එක 4 kilobyte නම් page එක ඇතුලේ තියෙනවා 212යි bytes. ඒ කියන්නේ 4096යි byte ප්‍රමාණයක්. හරි. එතකොට මේ හැම page එකක්ම ඇතුලේ byte 4096ක් තියෙනවා. ඔය 4096ට වෙන වෙනම addresses තියෙනවා. හරිද? ඉතින් මේ address යන්නේ බිඳුවේ ඉඳන් 32767 වෙනකන් මේ කියන මෙමරි එකේ මම මේ ගණන් හදලා ගත්තේ මේ ඔක්කොම ටික ඔයගොල්ලන්ට පේන්න. තමයි අපි calculations කරගෙන ගියේ. හරි. දැන් පැහැදිලි වෙන්න ඕනේ කොහොමද ගත්තේ කියලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන්ම Zoom chat එකට දාලා clarify කරගන්න. හරිද? හරි. දැන් ඔහොම යනවා. ඒතකොට දැන් මේ පළවෙනි page එකේ, ඒ කියන්නේ බිඳුවෙනි page එකේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ පළවෙනි ඩිගම තියෙන byte එකේ address එක වෙන්නේ බිඳුව. දැන් හිතන්නකෝ මේ virtual memory කියලා. ඒතර virtual memory එකේ page නේ තියෙන්නේ. හරි. ඒතර බිඳුවෙනි එක. මේ අන්තිම එක මොකද්ද වෙන්න ඕනේ? දැන් මේකේ මැද ගොඩක් තිත් තියෙනවා කියලා හිතන්නකෝ 4096ක් තියෙනවනේ මේක ඇතුලේ pages. මේ අන්තිම එක 4095 නේද? ඇයි බිඳුවේ ඉඳන් 4095ට ඔක්කොම byte 4096ක් තියෙනවා. ඒතර පළවෙනි page එක පළවෙනි කිව්වට බිඳුවෙනි page එක පටන් ගන්න බිඳුවෙනි එකෙන් ඉවර වෙන්නේ 4096 වෙනි address එකකින්. හරි? 4096 වෙනි address එකකින් තමයි ඉවර වෙන්නේ. හරි. දැන් ඊළඟ page එකත් අපිට මෙතන ඇඳලා තියෙනවා. ඊළඟ page එකෙත් මේ ආයෙත් 4096ක් තියෙනවානේ. ඒතර ඊළඟ page එකෙත් ආයෙ මේව ඔහොමම ගිහිල්ලා තව 4096ක් තියෙනවා. හරි. ඒතර ඊළඟට තියෙන මේ පළවෙනි page එකනේ. ඒතර පළවෙනි page එකේ address එක පටන් ගන්න අපි මෙන්න මේක කියලා ගත්තොත්. ඉවර වෙන්නේ මේක කියලා ගත්තොත් දැන් ඊළඟ එක පටන් ගන්න විතර 4096 වෙනි byte එකකින්. හරි. ඒ කියන්නේ පළවෙනි page එක මේ බිඳුවෙනි page එකනේ. මේක පළවෙනි page එක. ඒතර පළවෙනි page එක පටන් ගන්නේ 4096 වෙනි byte එකකින්. තේරුණාද? එතකොට ඒක ඉවර වෙන්නේ කීයද කියලා අපිට හොයාගන්න ඕනේ නම් අර 4096ට තව 4096ක් එකතු කරන්න. මොකද එකක තියෙන 4096 නේද? දෙකක මේ ගාන තියෙන්න ඕනේ. ඉතින් අපිට නම් මෙතන 2යි 8192ක්. හරි. ඒතර ඊළඟ එක පටන් ගන්නෙ දැන් මේ ඊළඟ පැත්තේ තියෙන එක පටන් ගන්නෙ 8192කින්. එහෙනම් කලින් එකේ අන්තිම එක ඉවර වෙන්නේ 8191කින්. ඒතර 4096 ඉඳන් 8191 වෙනකන් 4096ක් දෙවෙනි එක ඇතුලේ තියෙනවා byte. හරි. දැන් මේ byte වල අංක ටික එක දිගට යනවා. අපි අර page වලට වෙන් කරගත්තට. හරිද? ওই විදිහට byte වල අංක එක දිගට යනවා. හරි. ඒතර එක page එකක් ඇතුලේ byte ගොඩක් තියෙනවා. හරිද? දැන් ඒක ඔලුවට දාගන්න හොඳට සාමාන්‍යයෙන් RAM එකයි virtual memory එකයි ගත්තම ඒක ගත්ත ගමන් තියෙන byte addressable. ඒක අපිට address කරන්න පුළුවන් byte එකෙන් byte එක. හරිද? හැබැයි අපි byte එකෙන් byte එක ගන්නකොට memory management unit එකට වැඩ ගොඩාක් වැඩි වෙන නිසා අපි ඒක page වලට කඩාගෙන තියෙනවා. හරිද? page එකෙන් page එක තමයි අපි access කරන්නේ. ඒතර page එක 4 kilobyte කිව්වොත් අපි 4 kilobyte page එකක් තමයි ගන්න. ඒතර page එක ඇතුලේ byte ගොඩාක් තියෙනවා. හරි. ඒ කියන්නේ page එක ඇතුලේ address ගොඩාක් තියෙනවා. මේ වෙලාවෙදී නම් මම 4 kilobyte page එකක් ගත්තා. එතකොට kilobyte 4ක් කියලා කියන්නේ 4096 byte. හරි. byte වලින් 4096ක් ඒක ඇතුලේ තියෙනවා. හරිද? ඉතින් ওই විදිහට තමයි හදාගෙන තියෙන්නේ. එතකොට මේ virtual addresses මේ විදිහට දිගටම යනවා. දැන් අර එකකින් නවතින්නේ නැහැ. දැන් 4096 නැවතුනට පස්සේ ඊළඟ page එකේ ඊළඟට පළවෙනි එකම පටන් ගන්න 4096න්. හරි. ඒකේ 4096 ගියාට පස්සේ ඊළඟ එකේ පළවෙනි එක පටන් ගන්න 8192කින්. ආයෙකේ 4096 ගියාට පස්සේ ආයෙත් 12000 ගානකින් ඔහොම address එක දිගටම මේ 32767 වෙනකන් address ටික යනවා. හරිද? දැන් ඔය virtual memory එකේ ඔන්න ඔය කියන address එක මේ 4000 ගණන් ඔය ඔහොම තියෙන අන්න ඔය address එකට තමයි අපි virtual address එක කියලා සාමාන්‍යයෙන් කියන්නේ. හරි? නැත්නම් අපි සිංහලෙන් කියනවා අතත්‍ය මතක යොමු. හරි. අතත්‍ය මතක යොමු. හරි. දැන් ওই අතත්‍ය මතක යොමුව හදාගන්න අපේ සිලබස් එකේ සමීකරණයකුත් තියෙනවා. එහෙම නැතුව අපිට හිතලා ගන්න පුළුවන් මෙතඩ් එකක් තියෙනවා. ඔය දෙකෙන්ම යන්න පුළුවන්. හරිද? ඉස්සලාම මම දැන් සාමාන්‍යයෙන් අපි හිතලා ගන්න මෙතඩ් එකට යන්. ඊට පස්සේ අපි කොහොමද virtual memory එකේ සමීකරණය ගන්න කියන එකට යන්. ওই ටික හදාගත්තට පස්සේ එතනින් එහාට OS ගණන් ලේසි වෙනවා. හරි? ඒ නිසා දැන් පොඩ්ඩක් හොඳට concentrate කරගෙන අහගෙන ඉන්න මේ කියන කතාව. ප්‍රශ්න කලින් ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තිබුණා නම් ටග් ගාලා Zoom chat එකට දාන්න. හරි. අතත්‍ය මතක යොමු කියන එක. දැන් හිතන්න දැන් RAM එකට ඕනි කරන්නේ මෙන්න මේ byte එක කියලා හිතන්නකෝ. RAM එකට ඕනි කරන්නේ මේ byte එක. ඒකට මෙන්න මෙහෙම එක specific byte එකක් තමයි දැන් RAM එකට ඕනි කරන්නේ. හරි? දැන් මම රෝස පාටින් ලකුණු කරලා තියෙන එක. හැබැයි දැන් RAM එකට පුළුවන්ද
ඔය බයිට් එක විතරක් ගන්න බෑනේ. RAM එක කරන්න ඕනේ ඒක තියෙන page එකම අරගෙන frame එකට insert කරගන්න. තේරුණාද? මොකද RAM එක කරන්නේ? RAM එක නෙවෙයි එතන memory management unit එකයි OS එකේ වැඩක් තියෙනවා. හරි. scheduler කියලා අපි කියන්නේ long short term schedule එකකින් දැන් අතත්ය මතකයේ තියෙන එකක් ඔය ක්‍රියායන එකට දාන්නේ මොකද්ද? long term schedule එකකින්. හරි long term schedule එකකින් ඒ page එක අරගෙන RAM එකට insert කරන්න ඕනේ. හරි. එතකොට ඒ අදාළ byte එක තියෙන page එක ගන්න ඕනේ. හරිද? ඒක RAM එකට insert කරන්න ඕනේ. එතකොට දැන් අපි මේකේ virtual memory address එක ලියද්දි මෙන්න මේ virtual memory address කියන්නේ මෙන්න මේ byte එකේ address එක. හරිද? page number එකවත් මොකක්වත් නෙවෙයි. virtual memory address එක කියලා කියන්නේ අතත්ය මතකයේම කියන්නේ මෙන්න මේ byte එකේ address එක. හරි දැන් අපි සාමාන්‍යයෙන් හිතලා ගන්න ගියොත් එහෙම දැන් අපි මෙතෙන්ට වෙනකන් දන්නවනේ. මේ දෙවෙනි page එකේ මේ පළවෙනි එක පටන් ගන්නෙ 8192කින්. හරි 8192කින් තමයි පටන් ගන්නෙ. හරි එහෙනම් තුන්වෙනි page එකේ පළවෙනි එක පටන් ගන්න එකට අපිට හොයාගන්න පුළුවන් නේද ඔය 8192ට ආයෙත් 4096ක් එකතු කරත්. මොකද 4096 නේ byte තියෙන්නේ. ඒතර කීයද? එතන 8යි 18න් 8ක් දැම්ම 1යි හරි 12288යි. ඒ කියන්නේ ඊළඟ එක පටන් ගන්න මෙන්න මෙතනින් 12288 කියන අංකෙන් තමයි පළවෙනි page එක පටන් ගන්න තුන්වෙනි frame එකේ. හරි තුන්වෙනි frame එකේ පළවෙනි page එක. දැන් අපිට ඕනේ කරන්නේ මේ තුන්වෙනි frame එකේ data. ඒතර තුන්වෙනි frame එක පටන් ගන්න 12288න්. හරි. ඒක හරි. ඊට පස්සේ අපිට ඕනි කරන්නේ දැන් මේක ඇතුලේ ළමයි 4096ක් byte තියෙනවා. මට අඳින්න බෑනේ. ඉතින් මම ඇඳලා තියෙන ටිකෙන් එහා පැත්තේ තව ගොඩාක් තියෙනවා කියලා හිතන්න. මම මේ ඇඳලා තියෙන ටික එක දිගට තියෙනවා. එතනින් එහා පැත්තේ තව ගොඩාක් byte මෙන්න මේ වගේ තියෙනවා කියලා හිතන්න. හරි. මම එතනින් එහාට ඇඳලා නැහැ. ඒක zoom කරලා පෙන්නන්නම්. හරි. මෙතනින් එහාට තව ගොඩාක් bytes තියෙනවා. මම මේ රෝස පාට කරන ටික වෙනකම් පිළිවෙලට තියෙන කියලා හිතන්න. හරි. එතකොට මේක ගත්තම දැන් මේක 12288 නම් මේ ඊළඟ එක කියන 12289 නේද? එහෙනම් මේක 12290 නේද? ඒතර මේක 12291 මේක 92 93 94. ඒතර මට ඕනි එක තියෙන්නේ මෙන්න මේක තියෙන්නේ 12294 වෙනි බයිට් එක. තමයි මට ඕනි කරන්නේ. ඒතර දැන් ඔය රෝස පාටින් ලකුණු කරලා තියෙන එකේ අතත් තියමු. නැත්තම් virtual address එක decimal වලින් 10 පාදෙන් 12294යි. මේක මම binary කරලා ගන්නත් පුළුවන්. හරි binary වලින් ගන්නත් පුළුවන්. decimal වලින් මම ලියලා තියෙන මට ඕනි කරන byte එකේ virtual address එක 12294යි කියලා. තේරුණාද? තේරුණාද දන්නේ නැහැ. හරි මේ මට ඕනි කරන එක තියෙන තැන අපි අර ගණන් කරගෙන ගිහින් හොයාගත්තා. හරිද? එතකොට මෙහෙම page එකක් ඇතුලේ අර මට ඕනි කරන තැනට තියෙන දුර තියෙනවානේ. හරි. මම මේ උඩ තියෙන එක පොඩ්ඩක් ඉරේස් කරනවා. මෙතන 12288. හරි මට ඕනි කරන තැනට තියෙන දුර තියෙනවනේ මේ පළවෙනි byte එකේ ඉඳන් මට ඕනි කරන byte එකේ තියෙන රෝස පාටින් මාක් කරපු තැන. එතෙන්ට වෙනකන් තියෙන දුර තියෙනවනේ. අපි ඒක x කියලා ගත්තොත්. හරිද? ඔය x කියන එකට අපි කියනවා offset එක කියලා. හරි සිංහලෙන් කියන්නේ නෙරුව. හරිද? ඒ කියන්නේ මට ඕනි කරන page එකේ දැන් මට අවශ්‍ය කරන byte එක තියෙන මැදනේ රෝස පාටින් ලකුණු කරලා තියෙන එක. හරි. ඒ රෝස පාටින් ලකුණු කරලා තියෙන තැනට ඒ page එකේ මුල ඉඳන් පළවෙනි byte එකේ ඉඳන් තියෙන දුරට අපි කියනවා offset එක කියලා. නෙරුව. තේරුණාද? හරි offset එක. ඒතර මේකේ නම් offset එක කීයද? මෙතන ඔන්න එකක් තියෙනවා 2යි 3යි 4යි 5යි 6යි 7 වෙනි එක නේද? ඒතකොට offset එක x ගේ value එක 7යි. හරි 7ක් එහායින් තමයි තියෙන්නේ මට ඕනේ. ඒ කියන්නේ දැන් පටන්ගත් ඒ page එක පටන් ගන්න address එක කියන තව 7ක් එහායින් තමයි මට ඕනි කරන නෙරුව තියෙන්නේ. හරි ඒ කියන්නේ offset එක තියෙන්නේ තව 7ක් එහායින්. හරි ඒතකොට අපි ඒකට කියනවා offset එක එහෙම නැත්නම් නෙරුව. දැන් පැහැදිලිද මොකද්ද නෙරුව කියන්නේ කියලා? offset එක කියන්නේ කියලා. මට අවශ්‍ය byte එකට ඒ byte එක තියෙන page එක පටන් ගන්න එකේ ඉඳන් කොච්චරක් දුර තියෙනවද කියන එක. අන්න ඒකට තමයි offset එක කියලා කියන්නේ. හරි. මට අවශ්‍ය කරන byte එකට ඒක පටන් ගන්න තැන ඉඳන් කොච්චරක් දුර තියෙනවද කියන එක තමයි offset එක කියලා කියන්නේ. හරි. හරි. දැන් මේක ඔයගොල්ලන්ට ලියා ගන්න හරි මේ screenshot එක ගහ ගන්න හරි පස්සේ දෙන්නම්. එහෙම නැත්නම් දැම්ම screenshot එකෙන් ගහගත්තත් කමක් නැහැ. ඒතර මේකේ details එක තියෙනවනේ. හරි. ලියන්න වෙනම වෙලාවක් දෙන්න නැතුව අපි ගණන් හදමු. පස්සේ හරි.
හරි දැන් මම හිතන්නේ offset එක කියන්නේ මොකක්ද කියලාත් පැහැදිලි. දැන් මේ විදිහට අපිට ගණන් කරලා කෙලින්ම අතත්ය මතකෙම හොයාගන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් අනිත් දේ තමයි අතත්ය මතකයම ගන්න සමීකරණයක් තියෙනවා. virtual address එක ගන්න සමීකරණයක්. හරි. මම මේ VA කියලා දැම්මේ virtual address කියන එක. ඒක තමයි page number plus offset. පිටු අංකයට එකතු කරන්න ඕනේ offset එක. හරිද? හැබැයි මේකෙදි අපිට උත්තරේ එන්නේ binary වලින්. ඒ කියන්නේ දෙකේ පාදෙන් තමයි අපිට උත්තරේ එන්නේ. මේ තියෙන virtual address එක ගන්න සමීකරණය. page number එකට offset එක එකතු කරාම අපිට virtual address එක එන්න ඕනේ. page number එකට offset එක එකතු කරාමත් virtual address එක එන්න ඕනේ. හරි? හැබැයි ඒකෙදි binary වලින් එන්නේ. හරි. දැන් අපි page number එක කීයද? මම නිකන් decimal වලින් මෙතන උඩින් ලියන්නම්. දැන් මට අවශ්‍ය කරන රෝස පාටින් මම ලකුණු කරලා තියෙන byte එක තියෙන 3 වෙනි page එකේ. හරි. ඒ නිසා මගේ page number එක කීයද වෙන්නේ 3. offset එක කීයද? දැන් මම offset එක කියලා ගත්තේ මේ x නේ. ඒතර x ලාගේ මම මේ 7යි කියලා ලකුණු කරගත්තනේ. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ මම මේ ලියන එක. පේන්නේ නැත්නම් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඔන්ලයින් කරන නිසා හරි. ඒතර මේ x ලාගේ මෙතනදී මම 7යි කියලා නරන් තියෙන්නේ. offset එක 7ක් මෙහා ඉන්න තියෙන නිසා offset එක 7යි කියලා ගන්නවා. දැන් ඔහොම ගත්ත කියලා ගත්ත පළියට අපිට address එක ගන්න බෑ. page number එක 7යි offset එක page number එක 3යි offset එක 7යි ඔය දෙක එකතු කරාම 10යි කියලා උත්තරේ දීලා හරියන්නේ නැහැ. මේක binary වලින් අපි ගන්න මේ සමීකරණය. හරි. එතකොට page number එක ලියන්න ඕනේ. ඒක ලියන්නේ කොච්චර bits ගානකින්ද කියන එක ප්‍රශ්නයක්. හරි. ඒ bits ගාන හොයාගන්න මෙහෙමයි. දැන් පිට ඔක්කොම කීයක් තියෙනවද? pages ඔක්කොම 8යි තියෙන්නේ. බිංදුවේ ඉඳන් නේද මෙතන බිංදුවේ සිට 7 දක්වා page ඔක්කොම 8ක් තියෙනවා. හරි. ඒතර 8 කියලා කියන සංඛ්‍යාව පෙන්වන්න අපිට bits කොච්චර ඕනේද සාමාන්‍යයෙන්? සංඛ්‍යා 8ක් පෙන්වන්න බිංදුවේ ඉඳන් 7 වෙනකන් සංඛ්‍යා 8ක් පෙන්වන්න bits 3ක් තිබ්බනම් ඇතිනේ නේද? 3 bits. හරි. එහෙම නැත්නම් හිතන්න මෙහෙම 8 කියන්නේ දෙකේ කීවෙනි බලයද? දෙකේ තුන්වෙනි බලය. ඒ නිසා අපිට bits 3ක් ඕනේ නේ. ඔයගොල්ලෝ දන්නවනේ බිංදුවේ ඉඳන් 1 1 1 වෙනකන් සංඛ්‍යා 8ක් හදාගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට බිංදුවේ ඉඳන් 7 වෙනකන්. ඒ කියන්නේ අපිට bits 3ක් ඕනේ page number එක represent කරන්න. ඒතර අපි හැමතිස්සෙම උපරිම අගය ගැන හිතන්න. උපරිම page number එක කීයද? 7නේ. 7 කියන සංඛ්‍යාව පෙන්වන්න අවශ්‍ය bits ගන්න ගන්න. bits 7යිනේ ඕනේ. sorry bits 3යිනේ ඕනේ 7 කියන එක පෙන්වන්න නේද? 1 1 1 කියන්නේ 7යිනේ. දෙකේ බිංදුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය දැම්මොත් 1 2 4යි. ස්ථානීය අගයන් ටික මේ ටික එකතු කරාම 7යි කියලා එනවා. මේක සාමාන්‍ය දෙයක්. හරි. දැන් ඕවා පුළුවන් වෙන්න ඕනේ දේවල්. හරි. එතකොට page number එක bits 3කින් පෙන්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ offset එක. offset එකට bits කොච්චරක් ඕන වේද කියලා හොයාගන්නේ කොහොමද? ඒක ගන්න මෙහෙමයි. හරි. ඒකෙදි අපි බලන්න ඕනේ මේ page එකක් ඇතුලේ තියෙන bytes ගන්න. page එකක් ඇතුලේ කොච්චර bytes තියෙනවද අපේ එක page එකක ඇතුලේ 4096ක් තියෙනවා bytes. හරි. අපි ඒක උඩින් ගණනය කරලා ගත්තනේ page size එක kilobyte 4යි නම් byte කොච්චර තියෙනවද කියලා අපි මෙන්න මෙතන ගණනය කරලා තියෙනවා. 4096 bytes තියෙනවා. හරි. ඒ කියන්නේ අපිට සංඛ්‍යා කියන්නේ ඕක ඇතුලේ ඇඩ්‍රස් දැන් offset එක උපරිම එන්න පුළුවන් සංඛ්‍යාවක් තියෙනවනේ කියන උපරිම එන්නේ 4096නේ නේද අපි මේක ඇතුලේ බිංදුව ඉඳන් පටන් ගත්තොත් මේක ඇතුලේ කොච්චර pages තියෙනවද pages නෙමෙයි sorry page එක ඇතුලේ byte කොච්චර තියෙනවද 4096ක් තියෙනවා ඉතින් අපිට 4096ක් මේ මෙතනම එකෙන්න පටන් ගත්ත offset එක බිංදුවේ ඉඳන් අදාළ සංඛ්‍යාව වෙනකන් offset එක යන්න පුළුවන් උපරිම කොච්චරක්ද කියන එක අපි ගමු. ඉතින් 4096 නේ තියෙන්නේ. ඉතින් උපරිම යන්න පුළුවන් 4096යි. හරි. ඒතර 4096 කියන්නේ දෙකේ ආයසරයක් අපි නිකන් ගණන් කරලා බලුවොත් 4096 කියලා කියන්නේ දෙකේ 12 වෙනි බලය. දැන් 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය නම් bits 3ක් ඕන වුණා නම් 4096 කියන්නේ දෙකේ 12 වෙනි බලය නම් කොච්චර bits ඕනේද? bits 12ක් ඕන වෙනවා අපිට offset එක පෙන්වන්න. හරි. ඒ නිසා මෙතෙන්ට අපිට 12 bits ඕනේ. offset එකට bits 12ක් ඕනේ. එතකොට අපේ virtual address එකට සම්පූර්ණයෙන් binary virtual address එකට කොච්චර bits ගානක් ඕනේද? මේ 3යි අර 12යි කියන්නේ page number එකට bits 3යි offset එකට bits 12යි අපිට සම්පූර්ණයෙන් 15 bits ඕනේ virtual address එකට. හරි? bits 15ක් ඕනේ අපේ virtual address එකට. තේරුණාද? හරිද? අපිට bits 15ක් ඕනි කරනවා අපේ virtual address එකට. හරි. දැන් අපිට පුළුවන් ඕක ලියන්න. හරි? දැන් ලියනකොට 3 කියන එක bits 3කින් ලියන්න ඕනේ. ඒතර bits 3කින් නම් 1 1 3යි නේද? මෙහෙම. ධන offset එක bits 12කින් තමයි 7 කියන එක ලියන්නේ. දැන් 7 කියන්නේ අපි දන්නවනේ 1 1 1නේ. නේද?
එතකොට බිට්ස් 12ක් වෙන නම් මෙතෙන්ට ඔන්න බිඳුවයි තව බිඳු 4ක් දැමම 8යි තව බිඳු 4ක් දැමම 12යි. හරි. ඔන්න 12ක් බිට්ස් 12කින් 7 කියන එක ලියුවා. හරි. දැන් අපි මේ සෙට් එකම එකතු කරලා ලිව්වම 0.11 බිඳු 8යි මෙතන හරිනේ බිඳු 4යි බිඳු 8යි 4යි 4යි තව බිඳුවක් තියෙනවා නේද 0.111 මේක තමයි අපේ අර කියන බයිට් එකේ virtual address එක වෙන්නේ binary වලින් ලිව්වම හරි ඒක අපි ගත්තේ කොහොමද මෙන්න මේ සමීකරණය virtual address එක සමානයි page number plus offset. ඒතර page number එක අපි දන්නවනේ තුන්වෙනි page එකේ තමයි අපිට අවශ්‍ය කරන byte එක තියෙන්නේ. එයාගේ offset එක 7යි කියලාත් අපි ගණන් කරලා ගත්තා. මෙන්න මෙතන. මේ 7 වෙනි byte එකනේ අපි ගත්තේ මේ එකෙන් පටන් ගත්ත 1 2 3 ඔහොමම ගිහලා 7 වෙනි byte එක offset එක කිව්වේ මෙන්න මේ x ඒක 7යි කියලා අපි ගත්තා. හරි තුන්වෙනි frame එකේ තියෙන්නේ. ඉතින් අපි මේ දෙක අරගෙන ඒවට අවශ්‍ය කරන bits ගාන ගණනය කරන විදිය බලලා හරි page number එකට නම් bits 3ක් ඕනි කියලා අපි ගත්තා. ඇයි 7 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න අපිට bits 3ක් ඕනි. offset එකට නම් අපිට bits 12ක් ඕනි කියලා අපි ගත්තා. ඇයි 4096 කියන්නේ දෙකේ 12 වෙනි බලය ඒ නිසා අපිට bits අඩුම තරමේ 12ක් ඕනේ 4096ක් සංඛ්‍යාව පෙන්වන්න. දැන් ඔයගොල්ලන්ට දෙන ගානේ 4 කිලෝබයිට් නෙවෙයි 8 කිලෝබයිට් කියලා දුන්නොත් කිලෝබයිට් 8කට කොච්චර bits ගානක් ඕනේද කියලා ඔයගොල්ලන්ට අර ගණනය කිරීම දෙකේ කීවෙනි බලයද කියලා හොයා ගන්න වෙනවා බයිට් වලින්. හොයාගෙන තමයි ඔයගොල්ලන්ට ඒ offset එකට ඕනේ bits ගාන දෙන්න වෙන්නේ. හරි. ඒතර ඒක වෙනස් වෙන්න පුළුවන් තියෙන page ගාන සහ offset එකේ තියෙන ප්‍රමාණය මත. ඒතර offset එක කියන්නේ page size එක. නේද? offset එකේ උපරිම අගය කියන්නේ page size එක. මොකද පිටුවක ප්‍රමාණයනේ. හරි. ඒකෙන් තමයි ඔක අරගෙන තියෙන්නේ. දැන් ඔය කියපු ටිකෙත් මොනවා හරි ප්‍රශ්න තිබුණොත් Zoom chat එකට දාන්න. ටක් ගාලා. හරි. මම දාලා තිබ්බ messages බලුවා WhatsApp එකේ අවුලක් නැහැ. theory වලට සම්බන්ධ ප්‍රශ්න නෙවෙයි. හරි. ඒතර මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා මේ ගත්ත විදිය. දැන් අපි මේ මෙතන තියෙනවානේ අපි අර කලින් ගත්ත ඩෙසිමල් අගය සහ මෙතන තියෙනවා බයිනරි අගය. ඔය දෙකම එකයි. දැන් බයිනරි එක අපිට බැලුව බැලමට තේරෙන්නේ නැහැ මේක සමානයි කියලා. හරි. හැබැයි අපි ගාන හදලා බැලුවොත් ගාන හදන්න අමාරුයි. අමාරුයි කියන හේතුව මේ බලයන් ටික ලියාගෙන යන්න බෑ සෑහෙන වෙලාවක් නේද? අපි නිකන් ඕන්න ලියලා බලමු. හරි දැන් මේකේ දෙකේ බිඳුවන බලය කියන්නේ 1 2 4 8 16 32යි 64යි 128යි 128 256යි 256 256 512යි 512යි 1024යි 1024 2 1048යි 2048 2 4096යි 4096 අපි ඉස්සර ගත්තනේ 8192යි හරි 8192යි හරි දැන් ওই ටික එකතු කරොත් හරි 8192යි මම කියන මේ ගණන් හදන්න කම්මැලි නිසා අපි කැල් එක භාවිතා කරමු හරි දැනට ඉතින් මොනවාද අපිට මේ තියෙන දේවල් 8192 එකක් තියෙනවනේ. ඒතර 8192 ධන. එනිසා 4096 එකක් තියෙනවනේ. නිසා 4096 ධන. ඊට පස්සේ අපිට තියෙන 7ක් නේ 4යි 2යි 1යි කියන්නේ 7යි. ඔකට 7ක් එකතු කරොත් උත්තරේ එනවා 12295ක්. හරි. අපිට මෙතන ආයේ 12294යි. එකක අඩුවක් තියෙන්නේ එතන 12288 අපි ගණන් කරපු එකේ ඉස්සෙල්ලා ගත්ත එකේ එකක් වැඩි වෙන්න ඕනේ. හරි මම හිතන්නේ මේ ඩෙසිමල් එකේ එකක් වැඩි වෙන්න ඕනේ. ඒකට මෙතනින් පටන් ගන්න එකේ එකක් වැඩි වෙන්න ඕනේ. ඒතර මේක 12295ම වෙන්න ඕනේ. හරි. ඩෙසිමල් එක. හරි. ඒතර ඒ අගේම එනවා බයිනරි වලින් ඕක හදලා ගත්තත් 12295යි. එතකොට දැන් 2018 එහෙම තිබිච්ච ප්‍රශ්නේදී ඩෙසිමල් වලින් උත්තර ලිව්වත් අවුලක් නැහැ. හැබැයි දැන් එන ඒ වගේදී ඒගොල්ලෝ ටාගට් කරන්නේ හැමතිස්සෙම මේ බිට්ස් ගානත් එක්ක බයිනරි උත්තරයට තමයි යන්න. හරි සහ බයිනරි උත්තරේ ගන්නකොට වැඩේ මාර ලේසි. ගණන් හදද්දී ඔයගොල්ලෝ තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා. බයිනරි වලින් ගන්න. එතකොට ඔයගොල්ලන්ට හදන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. හරිද? ඒතර ඔන්න දැන් මම හිතන්නේ virtual address එක කොහොමද ගන්න කියන එක. මේ ගොඩක් දේවල් කතා කරානේ. හරි මේ තියෙන සම්පූර්ණ කතා කරපු notes ටික. හරි virtual address එක සම්බන්ධයෙන් තියෙන දේවල් ටික ඕන්න මේකේ screenshot එකක් දාගන්න පුළුවන්.
මේකෙදී මම තැන් වල ලියලා තියෙන ඕගොල්ලෝ පස්සේ වෙලාවක් බලද්දී නම් තේරෙන්නේ නැති වෙයි. හරි. ඔව් පුළුවන් නම් අදම ෂෝට් නෝට් එකක් හදාගන්න මේ ගැන. ආයෙසරක් තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට දැන් මේක අපිට වැදගත් දේවල් ටිකක් තිබ්බ. එකක් තමයි page එකක් ඇතුලේ bytes ගොඩක් තියෙන්න පුළුවන්. හරි. ඒක අපිට ගණන් කරලා byte එක කීයද කියලා ගන්නත් පුළුවන්. හැබැයි ඒක අමාරුයි. decimal ක්‍රමයේ ඊට වඩා ලේසි virtual address එක ගන්න සමීකරණ තමයි මේ තියෙන්නේ. කොහොමද? page number plus offset. හරි පිටු අංකයට අපි එකතු කරන්න ඕනේ offset එක. හැබැයි ඒක binary වලින්. ඒතර අපි bits ගන්න හොයාගන්න ඕනේ. මේකට කොච්චර bits ගණක් යනවද? මේකට කොච්චර bits ගණක් යනවද කියලා අරගෙන ඒ ටික අපි binary වලින් ලියුවට පස්සේ අපිට virtual address එක එනවා. තේරුණාද? හරි. දැන් ඔන්න ওই ටික පැහැදිලි. ඊට පස්සේ දැන් මේ තියෙන virtual memory එකේ කොහෙද අපිට ඕනේ byte එක තියෙන්නේ කියන එකනේ. දැන් ඕක අපි RAM එකට ගේනවා. හරිද? දැන් අපි ආයෙත් දෙමු මේ පැත්තට. හරි. දැන් අපි හිතමු ඔය කියන අපි කියපු මොකක් හරි ඒ අදාළ page එක මෙන්න මේ හරිය තියෙනවා. හරි. ඒකේ byte ඔය විදිහට 6ක් හරි 7ක් හරි තියෙනවා. ඊට පස්සේ අපිට අර මේ දැන් අපිට අවශ්‍ය byte එක කියප එක මෙන්න මේ හරිය විතර තියෙනවා. දැන් මේක අපි RAM එකට ගේන්න ඕනේ. ඒතර RAM එකේ ඒ මේ frames ගාන frames ගාන වෙනස් වෙන්නත් පුළුවන්. හිස්සිට තියෙන තැන් වලනේ. දැන් programs ගොඩක් run වෙනවානේ multitasking environment එකක් තියෙන්නේ computer එකේ OS එක. ඒක programs වල pages කරනවා RAM එකට දානවා ආයිවත් කරනවා ඔහොමම තියෙන්නේ. හරි දැන් මොකක් හරි අපිට අදාළ program එකේ දැන් ওই page එක ඕනේ වෙච්ච ගමන් OS එකෙන් ඒ page එක RAM එකට ගේනවා. ඒතර RAM එකට ගේනකොට RAM එකේ කොහේ හිස්සිලා තියෙනවද දන්නේ නැහැ. RAM එකේ හිස් තැනක් තියෙන frame එකකට ගෙනල්ලා ඒක insert කරනවා. හරිද? දැන් අපි හිතමු මෙතන තමයි ඉරි තිබ්බේ කියලා 12 වෙනි frame එක කියලා. එහෙනම් ඒක ගෙනල්ලා insert කරන්නේ මෙන්න මේ 12 වෙනි frame එකට. හරි? අපි හිතමු මේක තමයි අපිට ඕනි byte එක. ඉතින් එහාට තව ගොඩක් තියෙනවා. හරිද? දැන් මේක ගෙනල්ලා RAM එකට insert කරනවා. ඒතර දැන් අර program එකකින් මේ byte එක හොයාගන්න ඕනේ RAM එකේ කොතනද තියෙන්නේ කියලා. හරි දැන් virtual memory එකේ අතන තිබ්බේ කියලා අපි දන්නවා. ඒක දැන් RAM එකට ගෙනාවනේ. RAM එකට ගෙනාවට පස්සේ දැන් එයාගේ අර දැන් virtual address එක අපි කලින් දැනන් හිටියේ. හරිද? virtual address එක නම් අපිට ගණනය කරලා ගන්න පුළුවන්. එක දිගටම තිබ්බේ. අපි මේ program එක අනුව ගණනය කරලා කියලා හිතනවා. දැන් RAM එකට මේක ගෙනාවම RAM එකේ වෙන කොහේ හරි තියෙන frame එකට මේක දානවා. දැම්මට පස්සේ අපි හොයාගන්න ඕනේ RAM එකේ මේක තියෙන කීවෙනි address එකේද? දැන් RAM එකෙත් ආපහු සැරේ අර කතාවම යනවා. ඒ කියන්නේ RAM එක ඇතුලේ දැන් RAM එකත් byte addressable කියලා ගන්නවා. හරි RAM එක ඇතුලේ අර විදිහට byte එකෙන් byte එක තමයි address තියෙන්නේ. හැබැයි දැන් අපි frame එක අර page එක පිටින්ම ගෙනල්ලා තමයි RAM එකට insert කරන්නේ. හරි. මේකේ වැදගත්ම theory එකක් තමයි page size එක සමානයි frame size කියන එක. හරි. page size එක හැමතිස්සෙම සමාන වෙනවා frame size එකට. ඒක මතක තියාගන්න. ඒක මේකේ වැදගත් theory එකක්. ඒතර page එක කෙලින්ම ගෙනල්ලා frame එකට දාපු ගමන් ඒක fix හරිය. ආයෙ කොහෙන්වත් ඉඩ ඉතුරු වෙන්නේ නැහැ. ගානට page එකට set වෙනවා. හරිද? එතකොට දැන් අපි මේ RAM එකේ මේක තියෙන්නේ කීවෙනි අංකෙද කියන එක හොයාගන්න ඕනේ. දැන් ඒක කරන්නේ කොහොමද? දැන් අර විදියට තියෙන page එක ගෙනල්ලා RAM එකට දැම්මට පස්සේ RAM එකේ මේකේ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ඕනේ. ඒ byte එක access කරන්න නම්. ඔන්න ඕකට තමයි අපි use කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද අපි use කරන්නේ? page table කියන එක. page table එක use කරන්නේ ඒ වැඩේට. හරි page table කියලා කියන්නේ අපි ඒකට සිංහලෙන් කියනවා පිටු වගුව කියලා. හරිද? page table කියලා කියන්නේ පිටු වගුව කියන එක. හරි. ඒතර පිටු වගුවේ තියෙනවා මෙහෙම දේවල් ටිකක්. පිටු වගුවේ තියෙනවා page number එක. ඊට අමතරව තියෙනවා frame number එක. ඊටත් අමතරව තියෙනවා present absent bit. හරිද? ඔයගොල්ලෝ පහුගිය අවුරුදු ටිකේ papers අරන් බැලුවොත් මේ වගුව දකින්න පුළුවන්. හරි 2018 19 20 තුනේම තියෙනවා මට මතක විදිහට. හරි. එතකොට දැන් මේ වගුවේ තියෙන ඔන්න ඔය details ටික. page number කියලා එකක් තියෙනවා. frame number කියලා එකක් තියෙනවා. present absent bit කියලා එකක් තියෙනවා. හරි. දැන් අපි අර කියපු ගානේ දැන් අපි හිතන්නකො මේක 7 නේ මේක 8 මේක 9 වෙනි page එක කියලා ගන්නකො. මේ 9 වෙනි page එක තමයි අපි දැන් 12ට ගෙනල්ලා තියෙන්නේ. හරි කියලා උපකල්පනය කරමු. එතන 9 වෙනි page එක page number 9 මොන frame එකකටද අපි ගෙනාවේ? මේ 9 වෙනි page එක අපි ඒ කියන්නේ virtual memory එකේ තිබිච්ච 9 වෙනි page එක අපි ඒක අරගෙන ආවා RAM එකේ
කියන්නේ ප්‍රධාන මතකයේ 12 වෙනි ෆ්‍රේම් එකට. එතකොට ඒක ෆ්‍රේම් නම්බර් එක කියලා 12. හැබැයි සාමාන්‍යයෙන් අපේ සිලබස් එකේ තියෙන වගේ ෆ්‍රේම් නම්බර් එක දාලා තියෙන්නේ බයිනරි වලින්. හරි ඒ නිසා මම 12 කියන එක බයිනරි වලින්ම ලියන්නම්. 8යි 4යි 2යි 1යි 8යි 4යි 12යි නේ. හරි. මෙන්න මෙහෙම 12 කියලා ලියුවා. 12 වෙනි ෆ්‍රේම් එකේ තමයි තියෙන්නේ. දැන් ඒක තියෙනවද? තියෙනවනම් එකක් දානවා නැත්නම් බිංදුවක් දානවා. හරි. දැන් ඔහොම මේ පේජ් ටේබල් එකේ එන්ට්‍රි වැදුනට පස්සේ එකක් වෙලා දැන් ආයේ ඊට පස්සේ ওই ෆ්‍රේම් එකේ ඒ බයිට් එකේ අපි වැඩේ ඉවුනට පස්සේ සමහරලාට ඒක අපි ඉවත් කරලා දාන්න පුළුවන් නැත්නම් ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් වෙන්න පුළුවන් නේ. එතකොට ඒ පේජ් එක තවදුරටත් RAM එකේ නෑනේ. එහෙම නැති වෙලාවට අපි මේක ආයේ බිංදුවක් කරලා තමයි අනිත් එන්ට්‍රි ටික දාන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ page number 9 එක frame එකකට ආවා. ඒක දැන් නැහැ කියලා බිංදුවක් කරනවා. ඒතර තියෙනවා නම් එකයි නැත්තම් බිංදුවක් දානවා. තේරුණාද? RAM එකේ තියෙනවා නම් එකයි RAM එකේ නැත්තම් බිංදුවක් දානවා. හරි. ඉතින් ওই විදිහට මොකක් හරි page එකක් අපි RAM එකට ගේනවා නම් දැන් අපි හිතමු මේ 4 වෙනි page එක RAM එකේ 8ට ගේනවා කියලා. එහෙනම් අපි දානවා 4 වෙනි page එක RAM එකේ 8 වෙනි එකට තමයි ගෙනාවේ. 8 කියලා අපි binary වලින් දාමු. ඒක දැන් RAM එකේ තියෙනවා නම් එකක් දානවා. එහෙම නැත්තම් බිංදුවක් දානවා. හරි. ওই විදිහට තමයි මේ page table එක නිර්මාණය වෙන්නේ. හරි. හරි. ඒතර දැන් අපිට page table එක දිහා බලලා දැන් සාමාන්‍යයෙන් අපිට ගානේ page table එක දෙනවා. දැන් අපිට කියනවා virtual address එකේ මෙන්න මේ byte එක තමයි access කරන්න ඕනේ. ඒතර අපිට හොයාගන්න පුළුවන් මේ byte එක තියෙන්නේ කීවෙනි page එකේද කියලා ගණනය කිරීමකින්. ඒ කියන්නේ දැන් අපිට කිව්වොත් එහෙම 8200 වෙනි byte එක කියලා අපි දන්නවනම් මේකේ 4096 මේකෙත් 4096 කියලා 8200 තියෙන මොන page එකේද කියලා යන්තම් හොයාගන්න පුළුවන්. offset එකත් ගන්න පුළුවන්. හරි දැන් එහෙම ගණන් ටිකක් හදමු. ඒතර ඕගොල්ලෝ තේරෙයි ඔය කියන්නේ මොකද්ද කියලා. හරි. ඒ offset එකක් ගත්තට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් මේ page එකේ තමයි ඔය කියන byte එක තියෙන්නේ. ඒකේ offset එක මෙච්චරයි කියලා අපිට හදාගන්න පුළුවන්. හදාගත්තට පස්සේ ඒක අපි ගෙනල්ලා මෙතෙන්ට insert කරනවානේ. මෙතෙන්ට insert කරාමත් offset එක සමානයි. මොකද මේ පළවෙනි page size එකයි frame size එකයි සමාන නිසා ඒ frame එකේ පළවෙනි byte එකේ ඉඳන් අදාළ අපිට අවශ්‍ය කරන තැනට තියෙන දුර හැමතිස්සෙම සමානයි. හරි. ඒ කියන්නේ මෙන්න මේ දුර අපි x කියලා ගත්තොත් ඒ x කියන දුර අර කලින් තිබිච්ච offset එකම තමයි. ඒක වෙනස් වෙන්න බෑ. හරිද? මොකද එකම size නේ. page එකයි frame එකයි. ඒතර page එක ගෙනල්ලා එහෙම frame එකට දැම්මම ඒ frame එකේ පළවෙනි තැන ඉඳන් x තියෙන දුරත් ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන byte එකට තියෙන දුරත් අර දුරම වෙන්න ඕනේ. ඒ කියන්නේ offset එක වෙනස් වෙන්න බෑ. අපි ඒකට කියනවා නෙරුව කියලා. නෙරුව වෙනස් වෙන්න බෑ. හරි. එකම අගය තමයි තියෙන්නේ. එතකොට දැන් page table එක දිහා බලලා අපිට හොයාගන්න පුළුවන් 9 වෙනි එකනේ ගෙනල්ලා තියෙන්නේ. එයා ගෙනල්ලා තියෙන්නේ 12 වෙනි frame එකට. එහෙනම් අපිට frame number එක ගන්නත් පුළුවන්. ඒතර frame number එකයි offset එකයි දන්නවා නම් physical address එකකට සමීකරණයක් තියෙනවා. ඒකෙත් මේ සමීකරණ නැතුව අර විදිහටම ගණනය කරගෙන යන්න පුළුවන්. දැන් 12 වෙනි එකේ තියෙනවා කියලා අපි දන්නවා නම් 4096යි page size එක කියලා දෙනවා 4096 11කුයි. ඉතුරු offset එක එකතු කරාම අපිට decimal වලින් අංකේ හොයාගන්නත් පුළුවන් ඕනේ නම්. හරිද? decimal වලින් කියන්නේ 10 පාදෙන් ගන්න කියලා තිබුණොත් අපි දන්නවනම් මේ එකක තියෙන byte 4096යි කියලා 4096ව 11ක් නේ යන්නේ මේ 11 වෙනි එක වෙනකන් 4096ව 11ක් ගිහිල්ලා ඊට පස්සේ offset එකනේ offset එක එකතු කරාම අපිට 10 පාදෙන් උත්තරේ ගන්නත් පුළුවන්. හරි ඊට වඩා ලේසියෙන් අර කලින් ගත්තා වගේ අපිට සමීකරණයක් තියෙනවා physical address එකට. physical address කියලා කියන්නේ භෞතික මතක. භෞතික මතක යොමුව. හරි ඒක තමයි අරකේ තිබ්බේ frame number plus offset නේ. දැන් ඔයගොල්ලෝ මතකද දන්නේ නැහැ. දැන් ටිකට් කලින් කරේ. හරි. දැන් මේකේ තියෙන page number plus offset ඒ කියන්නේ පිටු අංකයේ දන නෙරුව කියන එක තමයි virtual memory එකේදී අපි කතා කරේ. හරි. දැන් එකේදී අපිට ඕනේ වෙන්නේ පිටු අංකය නෙවෙයි. දැන් තියෙන frame number එකනේ. ඒ නිසා දැන් මෙතෙන්ට දාන්නේ frame number plus offset. මේක තමයි physical address එක හොයන සමීකරණය. physical address එක කියන්නේ RAM එකේ නැත්නම් භෞතික මතකයේ අදාළ byte එක කොතනද තියෙන කියන එකට ගන්න එක. ඒතර frame number එක අපිට අර page table එක දිහා බලලා ගන්න පුළුවන් නම් හරි දැන් frame number එක මේකේ නම් මෙන්න මේකනේ තියෙන. ඒතර අපිට ඒක දාන්න පුළුවන් 1.0.0. හරිද? ඒක තියෙන ඒකෙත් bytes ගන්න තීරණය කරන්නේ bits ගන්න තීරණය කරන්නේ ඒකේ තියෙන pages දිහා බලලා. හැබැයි අපිට සාමාන්‍යව binary වලින් දෙන නිසා ඒගොල්ලෝ අවශ්‍ය bits ගන්න දාලා දෙනවා. ඒතර අපිට ඔතන දාන්න තියෙන්නේ offset එක අපි අර දීලා තියෙන page number එක අනුව හොයාගෙන කොච්චර bits ඕනේද කියලා page size එක අනුව හොයාගෙන කොච්චර bits ඕනේද කියලා අර offset එක දීලා තියෙන ගණනය කිරීමත් එක්ක ගණනය කරලා offset එකත් binary වලින් ලියුවට පස්සේ අපිට binary address එක එනවා. හරිද? ඒතර ඒන binary address එක decimal කරන්න ඕන නම් අර 10 පාදයට හැරුවම මේ උත්තරේ එනවා. එහෙම නැත්නම් binary වලින්ම තිබ්බත්
ලකුණු හම්බ වෙනවා සාමාන්‍යයෙන්. හරි? ඒක බයිනරි වලින්ම තියන්නත් පුළුවන්. අවුලක් නැහැ. ඒතකොට ඔන්න ওই විදිහට තමයි අපි virtual memory address එකක් දුන්නම ඊට අදාළ physical memory address එක හොයන්නේ. දැන් ඒක කොහොමද ඇතුලේ වෙන්නේ කියන එක තමයි මම ඔය දැන් තාම පැහැදිලි කරේ. ඒතකොට page table කියන එක මොකටද අපි පාවිච්චි කරන්නේ? page table එක පාවිච්චි කරන්නේ ඒ page එක දැන් computer එකේ pages ගොඩාක් තියෙනවානේ. programs වලට අදාළව ඒ page එක RAM එකේ මොන frame එකකටද insert උනේ සහ ඒක දැන් තියෙනවද නැද්ද කියන එක හොයාගන්න තමයි page table එක use කරන්නේ. හරි? ඒතර ඔය virtual address එක ඒ කියන්නේ අතත්ය මතකයමු කියන එක virtual address එක භෞතික මතකයමුට ඒ කියන්නේ physical address එකට convert කරන්නේ hardware එකක්. හරිද? දෘඩාංගයක් hardware එකක් තමයි මේ conversion වැඩේ කරන්නේ. ඒකට අපි කියනවා memory management unit කියලා. එතකොට memory management unit කියලා කියන්නේ hardware එකක්. එයා මොකටද තියෙන්නේ? virtual address එක physical address එක බවට convert කරන්න. ඒ කියන්නේ program එකකට මොකක් හරි byte එකක් ඕනේ වුණාම එයාව RAM එකට ගෙනාවට පස්සේ එයා RAM එකේ කොතනද තියෙන්නේ කියලා වැඩේ ගණනය කරන්න අපි use කරන hardware එකට අපි කියනවා memory management unit කියලා. හරිද? ඒතර මේ memory management unit එකෙන් කරන වැඩේ තමයි exam එකේදී ගොඩාක් වෙලාවට අපිට කරන්න කියන්නේ. ඒතර අපි දැනන් ඉන්න ඕනේ මෙන්න මේ සමීකරණ ටික සහ ওই internal workings කොහොමද මේවා අභ්‍යන්තර වැඩ කරන්න කියන එක හොඳ අවබෝධයක් තිබ්බොත් අපිට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඒතර virtual address එක සමානයි page number plus offset. ඒකේ කොහොමද bits ගන්න ගන්න කියලා මම හිතනවා මේ වෙනකොට A level කරන්න ඉන්න ළමයි විදියට ඔය කියපු ටික ඇති වෙයි කියලා. හරිද? තේරෙන්නේ නැත්නම් හොඳට බලන්න number systems පාඩම තෝරනනේ bits මෙච්චරයි නම් සංඛ්‍යා කීයද bits 3යි නම් සංඛ්‍යා 8ක් හදන්න පුළුවන්. හරි අන්න ඒ ටික දැනගෙන ඉන්න එක වැදගත්. දැන් ඕගොල්ලෝ networking කරත් ඕනනේ bits මෙච්චරකින් කොච්චරක් හදන්න පුළුවන්ද කියන එක නේද? ඒවා සාමාන්‍ය දේවල් IT වල. හරි. ඒ නිසා මම ඒක වැඩිදුර explain කරේ නෑ. ඒකයි physical address එක ගන්න frame number plus offset. එතකොට අර virtual memory එකේ තියෙන එක අපි ගෙනල්ලා RAM එකේ frame එකට insert කරනවා. ඒතර ඒ frame එකත් අර විදිහටම ආයේ byte addressable. එතකොට අපි පිටුවගුවෙන් page table එකකින් තමයි හොයාගන්නේ මේ page එක මොන frame එකේද තියෙන්නේ කියලා. ඒක present absent කියලා බලලා අර ගණනය කිරීමට යනවා. හරි. දැන් ඔය කියපු ටික හොඳට තේරුම් ගන්න නම් මම හිතනවා හරි දැන් මේ තියෙන ඒතරේ කතා කරපු ඔක්කොම ටික. හරි කාට හරි ස්ක්‍රීන්ෂොට් එකක් ඕන ගහගෙන පේන්නේ නැතුව තියබයි. මේ දැන් ඔය කියපු ටික හොඳටම ප්‍රමාණවත් මම හිතන්නේ එක්සෑම් එකකට මේක කරන්න එක ගානක් අරගෙන අපි ඕක එක්ස්ප්ලেইন කරගෙන යන්න. හරිද? එක ගානක් අරගෙන මේක කරගෙන ගියාට පස්සේ ඔයගලන්ට ඉතුරු අවුරුදු වල ගණන් ලේසියෙන් හදන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. මම ඉස්සෙල්ලාම ගන්නම් ගිය අවුරුද්දේ ගාන. ඒ කියන්නේ 2020 A level ගාන. හරි. දැන් මේ පැහැදිලි කිරීමට විතරක් අපිට ගිහින් තියෙනවා ආසන්න වශයෙන් පැය විනාඩි 20ක්. හතර පටන් ගත්ත කියලා ගත්තොත් දැන් 8:20යි. හරි. පැය විනාඩි 20ක් ගිහින් තියෙන මට මේ ටික එක්ස්ප්ලেইন කරන්න. එතකොට දැන් අපි මේකේ ගානක් බලලා මේ ටික අද ඒ ගාන හරියට එක්ස්ප්ලেইন කරගමු අද. එහෙම වුණොත් අපි ලබන සතියේ හරි මේ සතියේ එක්ස්ට්‍රා දවසක් හරි දාලා මේක ඉතුරු ගණන් ටික පාස් පේපර්ස් වල තියෙන ඒවා අලුත් ප්‍රශ්න ටිකකුයි අපි අර මොඩල් පේපර්ස් වල තිබ්බ ඒවා හරි ආයෙත් පොඩ්ඩක් ඩිස්කස් කරමු. මොකද මේක දැන් E කියලා ගොඩක් දුරට හිතන ගන්න. ඒතර මේක අනිවාර්යෙන් ස්ට්‍රක්චර්ඩ් ඒ කරන්නත් ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නේ ගොඩ දාගෙන යන්න. හරි. හරි මම 2020 ප්‍රශ්නෙට යනවා. ඒ ප්‍රශ්නෙට ගිහිල්ලා ආයෙත් මේකේ ඕන තැනුත් බලලා අපි මේ ප්‍රශ්නේ මුලින් ඉඳන් ඩිස්කස් කරගමු. මම ඕගොල්ලන්ට කරන්න වෙලා දෙන්නේ නැහැ. මම මුලින් ඉඳන් කරගෙන එක්ස්ප්ලেইন කරගෙන යනවා ඕගොල්ලන්ට එක්ක. හරි. හරි මම ඉංග්‍රීසි මීඩියම් පේපර් එක දාගන්නම්. මම කොහොමද සිංහලෙන් එක්ස්ප්ලেইন කරනවනේ. හරි මේ සිංහල මීඩියම් කට්ටිය පේපර් එක තියෙනවනේ ළඟ. ඒකිනුත් බලන්න. එතකොට හතරවෙනි ප්‍රශ්නේ. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ. ඒතර 2020 කියන්නේ මේ ගිය අවුරුද්දේනේ. ඒතර ගිය අවුරුද්දේ PCB එක ගැන අහලා තියෙනවා. හරි. ඒතර ස්ටේට්ස් ගැන මේක ඊට කලින් අවුරුද්දත් අහලා තිබ්බා. ඒතර PCB එකයි අර මේ 7 state process transition diagram එකේ ඊළඟට යන්න පුළුවන් මොනකටද PCB එකේ මොනවද ස්ටෝර් කරගන්නේ. ඕවා ටික බලා ගන්න. ක්‍රියායන පාලන ඛණ්ඩේ. හරි ඒක ආයෙත් සැරයක් අහයි කියලා හිතන්නත් බෑ ගිය අවුරුද්දේ අහපු නිසා. හැබැයි PCB එක ඊටත් කලින් අවුරුද්දෙත් තිබුණා. කියන OS පාඩමේ වැදගත් කොටසක්නේ. context switching සන්දර්භ switching. ඉතින් ඒකට PCB එක අනිවාර්යයෙන්ම ඕනේනේ. නේද? ඒ නිසා ඒ කොටස පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ B කොටසේ තියෙන අර fat file allocation table එක කොහොමද වැඩ කරන්නේ කියලා මේකෙත් OS පාඩම කරනකොට මේ ගණන්
ඔක්කොම ඩිස්කස් කරලා ඇත්තේ. හරි. ඒතකොට මේ ටිකත් බලන්න මොඩල් පේපර් එකෙත් පළවෙනි පේපර්ස් 3-4 මම ප්‍රශ්න හදපු දවස් ටිකේ ඔය වගේ ප්‍රශ්න ටිකක් දැම්මා. ඉස්සරහට ආයෙත් මේ පේපර්ස් ටිකක් කරන්න ඕනේ. හරි මේ සතියේ පේපර් එක තියෙනවා. මේ සතියේ මම හදපු එක නෙවෙයි හැබැයි. ඊට පස්සේ සතියේ ඉඳන් මම දිගටම පේපර්ස් ටික හදලා දෙන්නම් කියලා තමයි බැලුවේ. හරිද? කියන්නේ ටාගට් ප්‍රශ්න ටිකත් එක්ක. හරි. දැන් මෙතන ඉඳන් අපිට OS වල ගාන පටන් ගන්න මේ තියෙන page number, frame number, present absent bit එකත් එක්ක අපිට ඕනි notes ටිකයි මේ virtual address එක දීලා තියෙනම binary වලින්. ඒතර අපිට ලේසියෙන් page number එක offset එක හොයාගෙන වැඩේ කරන් යන්න පුළුවන් වෙන ගාන දීලා තියෙනවා. හරි. හරි. දැන් ඔන්න මම මෙතනින් ගාන හදන්න පටන් ගන්නවා. මේ C part එක තමයි ගානට තියෙන්නේ. අනිත් ඒවා theory. ඒ ටික බලන්න. හරි. Assume that we have a computer that can use 16-bit virtual addresses from 0 up to 64K. ඉතින් මෙතන මේ 64K කියන එකෙන් අදහස් කරන්නේ 64 kilobyte කියලාම ගන්න. හරිද? ඉතින් මේකේ කියන විදිහට assume that we have a computer that can use 16-bit virtual addresses. ඉතින් virtual address සම්පූර්ණ virtual address එක bits 16යිලු. හරි මේ වැදගත් කොටස් මේ කියන්නේ ප්‍රශ්නෙට වැදගත් වෙන්න පුළුවන් කොටස්නේ. සම්පූර්ණ virtual address එක bits 16යිලු. හරි. ඒතර බිඳුවේ ඉඳන් up to 64 kilobyte. ඒතර මේකේ මම හිතන්නේ මේ බිඳුවේ ඉඳන් 64 kilobyte කියලා කියන්නේ මේකේ virtual address එකේ ප්‍රමාණය, virtual address එකේ size එක තමයි මේ 64 kilobytes කියලා දීලා තියෙන්නේ කියලා අපි assume කරමු. හරි. ඊට පස්සේ assume further that this computer has only 32 kilobyte of physical memory. දැන් physical memory කියලා කියන්නේ අපේ RAM එක, භෞතික මතකය. physical memory කියන්නේ. හරිද? ඒතර මේකේ තියෙනවලු මේ කම්පියුටර් එකේ virtual memory එක 64 kilobyte. ඒකේ virtual address size එක 16 KB කියලා දීලා තියෙනවා. physical memory එක kilobyte 32යි. ඒ කියන්නේ virtual memory එකට වඩා RAM එක අඩුයි. මේ කියලා තියෙන වෙලාවේ නේ. හරි kilobyte 32යි. And that the page size in this computer is 4 kilobyte. ඒතර මේකේ page size එක ඊළඟ වැදගත් දේ. page size එක kilobyte 4ක් කියලා අපිට දීලා තියෙනවා. page size එක kilobyte 4ක් කියලා දීලා තියෙනවා. ඒතර මේකත් අපිට වැදගත් data එකක්. හරි. මේක 64 kilobyte. හරි ඔය data ටික. ඒතර ඒත් එකම අපි දන්නවනේ page size සමානයිනේ frame size එකට නේද? හරි. ඒතර page size එක frame size එකට සමානයි කියලා අපි දන්නවා. හරිද? මොකද ඒ page එකම තමයි අර frame එකට දාන්නේ ඔය දෙක සමානයි. හරි. ඔය තමයි අපිට දීලා තියෙන details. දැන් පළවෙනි ප්‍රශ්නේ. The above 16-bit virtual address is made up of the bits of the page number. දැන් මේ 16-bit virtual address එක, ඒ කියන්නේ අතත්ය මතකයේ 16-bit address එක හදලා තියෙන්නේ made up of the bits of the page number followed by offset. page number එකට පස්සේ offset bits වලින් ලු. ඉතින් අපි දන්නවනේ කොහොමද virtual address සමානයි page number plus offset කියලා අපි ඉගෙනගෙන තියෙනවනේ. page number plus offset කියලා නේද? හරි. ඒක අපි දන්න දෙයක්. virtual address එක සමානයි පිටු අංකය ධන නෙරුව කියන එක. හරි සිංහලෙන් කියන්නේ නෙරුව කියලා. ඒක virtual address එක සමානයි පිටු අංකය ධන නෙරුව. හරි. ඒක අපි දන්න දෙයක්. ඒක ඒගොල්ලෝ පේපර් එකේ දීලා තියෙනවා. 16 bit virtual address එක හැදෙන්නේ page number එක සහ offset bits වලින් ලු. එතකොට මේ virtual address එක සම්පූර්ණයෙන් කොච්චරද? 16 bits. bits 16ක virtual address එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට page number එක offset එක දෙකම එකතු වුණාම තමයි ඔය 16 bit හැදෙන්නේ. දැන් අහන ප්‍රශ්නේ තමයි how many bits in the address are required to store a page number in this computer? ඒ කියන්නේ පිටු අංකය ගබඩා කරන්න කොච්චර bits ඕනි වෙනවද? How many bits in the address are required to store a page number in this computer? මේ කම්පියුටර් එකේ පිටු අංකය ගබඩා කරන්න කොච්චර bits ගාණක් ඕනි වෙනවද කියලා අහනවා. හරිද? පිටු අංකය ගබඩා කරන්න කොච්චර bits ගාණක් ඕනද? ඒ කියන්නේ මෙන්න මේ page number එකට කොච්චර bits ගාණක් ඕනද කියලා අහන. අපි ඒක x කියලා ගත්තොත් x ට කොච්චර bits ගාණක් ඕනද කියලා තමයි අහලා තියෙන්නේ. හරි. සම්පූර්ණ එක 16 bit. හරි. දැන් අපි ඔක කොහොමද හදන්නේ? දැන් අපිට දීලා තියෙනවානේ virtual address එක 64 kilobyte තමයි උපරිම size එක කියලා. ඒත් අපිට ඒක මෙහෙම ලියන්න පුළුවන්. virtual address space නැත්නම් අතත්ය මතකයේ ප්‍රමාණය. කොච්චරද? 64 kilobyte.
ඊට අපිට දීලා තියෙනව නේද පිටුවක ප්‍රමාණය කොච්චරද කියලා. හරි. page size equal 4 kilobyte. ඔයගොල්ලෝ මේ වගන්ති වලින් උත්තර ලියන දේ බලන කෙනා දන්නවා මේ මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. හරිද? එතකොට මේකේ දැන් අතත්්‍ය මතකයේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය කිලෝබයිට් 64යි කියලා අපිට දීලා තිබ්බා. අපි ඒක ගත්තා. පිටුවක ප්‍රමාණය කොච්චරද? කිලෝබයිට් 4යි. හරි දැන් මේකේ අහන්නේ page number එකට bits කොච්චර ගන්න ඕනද කියලානේ. නේද? අතත්්‍ය මතකයේ යමුවේ. ඒ කියන්නේ virtual address එකේ page number එකට bits කොච්චරක් ඕනද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. හරිද? එතකොට bits ගාන අපි ගන්න pages ගාන අනුවනේ. පිටු කීයක් තියෙනවද කියන එක අනුවනේ. හරි දැන් අපි page size එකක් දන්නවා නම් සම්පූර්ණ මතකයේ ප්‍රමාණයක් දන්නවා නම් ඒ page කීයක් මතකයේ තියෙනවද කියලා හොයාගන්න මොකද්ද කරන්න ඕනේ? අපිට පුළුවන් number of pages. ඒ නිසා කැලලක් දාලා ඒ නිසා number of pages සමානයි 64 divided by 4. කිලෝබයිට් නේ දෙකම. ඒක KB ට KB කැපිලා යනවා. 64 4ෙන් බෙදුවොත් කොච්චරද ළමයි? 64ට 64 4ෙන් බෙදුවොත් කීයදන්නේ? 1යි 24ට නම් 4 වරක් 6යිනේ. හරි. ඒ කියන්නේ 4 වරක් 16 64යි. හරිනේ. 24ට හරි 16. එතකොට මේකේ pages ගාන 16යි. page 16ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන් page 16ක් තියෙනවා මේ කියන system එකේ. දැන් ඒක ඒ ගණනය කිරීම කරපු ටික හැමෝටම තේරෙන්න ඕනේ. ඒකේ අමාරු කොටසක් නැහැ. හරිද? ඒ කියපු ටික හැමෝටම තේරෙන්න ඕනේ. අමාරු කොටසක් නැහැ. මේ දැන් මේක කරගෙන යනකොට කාට හරි අතරමැදි කරන්ට් එක ගියා නම් හරි මොකක් හරි වෙලා ඩිස්කනෙක්ට් වුණා නම් රෙකෝඩින් එක ඉල්ල ගන්න මගෙන් මම අහන වෙලාවට ඊට පස්සේ ඒක මේ ආයි මිස්විච් තැන් ටික බලන්න නැත්නම් අතරමැද කොටසක් ස්කිප් වෙලා තිබුණොත් මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි ගණන්. එතකොට මේ page 16ක් තියෙනවා. page 16ක් තියෙනවා නම් page number එක පෙන්වන්න අපිට bits කොච්චර ඕනේද? දැන් සංඛ්‍යා 16ක් හදාගන්න 16 කියන්නේ 2 4යිනේ. ඒ නිසා අපිට දාන්න පුළුවන් ඒ නිසා required number of bits. යා අවශ්‍ය කරන බිටු ප්‍රමාණය සමානයි 4 bits. bits 4ක් ඕන. bits 4කින් අපිට සංඛ්‍යා 16ක් හදාගන්න පුළුවන් නේ. 0.0.0.0 ඉඳන් 1.1.1 වෙනකන් සංඛ්‍යා 16ක් අපිට හදාගන්න පුළුවන් bits 4කින් නේද? 0.15 වෙනකන්. හරි. ඒ නිසා අපිට bits 4ක් තිබ්බනම් ඇති. එහෙනම් මේකට අපිට උත්තරේ විදියට දාන්න පුළුවන්. කීයද දැන් මේකේ අහන්නේ අවශ්‍ය කරන bits ප්‍රමාණයනේ. නේද? How many bits in the address are required to store a page number? පිටු අංකය ගබඩා කරන්න කොච්චර bits ගානක් ඕනද කියලා තමයි අහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා 4 bits කියලා අපිට උත්තරේ ලියන්න පුළුවන්. හරි ඒ උත්තරේට ගියේ මෙන්න මේ විදිහට logic එක build කරලා virtual address space එක kilobyte 64යි page එකක size එක 4 kilobyte කියලා අපිට ගානේ දීලා තියෙනවා data එකක් විදිහට. එතකොට page ගාන අපිට හොයාගන්න පුළුවන් 64 4ෙන් බෙදුවම. අපිට නම් page 16. ඉතින් page 16ක් පෙන්වන්න නම් අපිට bits තියෙන්න ඕනේ අඩුමතරම 4ක්. ඒ නිසා page number එකට bits 4ක් තමයි යන්නේ. හරි. ඉතින් ඔය ගත්ත එකකින් දැන් අපිට ආයෙ ගන්න පුළුවන් දැන් virtual address එක අපිට දීලා තිබුණේ 16 bits කියලා. හරි. page number එකට 4 bits නම් offset එකට කොච්චරද යන්නේ? දැන් 16න් 4ක් අඩුවම 12යි. 12 bits යනවා offset එකට. හරි. ඒතර bits 12ක් කියන්න ඕනේ offset එකට කියලා අපිට දැනටම හොයාගන්න පුළුවන්. bits 12ක් තමයි offset එකේ තියෙන. ඒ නැතත් අපි දන්නවා 4 kilobyte නේ. page size එක. ඉතින් අපේ syllabus එකේ කිව්වත් නැතත් සාමාන්‍යයෙන් byte addressable memory තමයි දෙන්නේ. දැන් මේ ගානේ අතරම කියලා නැහැ. නේද? ඒත් අපි දන්නවා සාමාන්‍යයෙන් byte addressable memory තමයි දෙන්නේ. ඉතින් byte 4096 කියන්නේ 4 kilobyte කියලා කියන්නේ අපි ඉස්සෙල්ලත් හදලා බලුවානේ. 4096යි byte. නැත්තම් 212යි byte. ඉතින් 212ක් හදන්න bits 12ක් ඕනේ offset එකට. හරි. offset එකට bits 12ක් ඕනේ. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට යන්නත් පුළුවන්. දැන් ඒ පැත්තෙන් අපිට ගාන හදන්නත් පුළුවන්. දැන් ඒ කියන්නේ අපේ page size එක 4 kilobyte. එහෙනම් අපිට offset එකට ඕනේ bits ගාන 212යි. ඒ නිසා 16න් 12ක් අඩු කරාම page number එකට bits 4ක් තමයි යන්නේ කියලා ඒ පැත්තෙන් ගාන හදන්නත් පුළුවන්. දෙපැත්තෙන් ඕන පැත්තකින් ගාන හදලා තියෙන්න පුළුවන්. අවුලක් නැහැ. හරි. ඒ කීප විදිහට ගාන හදන් යන්න පුළුවන් අනිත් පැත්තට. හරිද? දැන් අපිට offset එක 4 kilobyte කියලා දීලා තියෙන නිසා 4 kilobyte කියලා කියන්නේ byte වලින් නම් 212යි byte. ඉතින් 212යි byte පෙන්වන්න අපිට 12 bits ඕනේ offset එකට. offset එකට 12 bits ගියාම 16න් page number එකට ඉතුරු වෙන්නේ 4 bits කියලා. ඒ විදිහට ගාන හදලා පෙන්වන්නත් තිබුණා අපිට. හරි. ඔය දෙපැත්තෙම කරන්න පුළුවන්. ඒක අවුලක් නැහැ.
හරි. දැන් ඒ අපි කරේ C කොටස. ඊට පස්සේ අපි මේ ගානෙම දෙවනි කොටසට. මේකනේ දෙවනි කොටසනේ. හරි. දෙවනි කොටස තියෙනවා මෙහෙම එකක්. User runs a particular program having a size of 32 kilobyte on this computer. ඒතකොට user අර 64 kilobyte දිගට තියෙන virtual memory එක තියෙනවා. හැබැයි ඒකේ program එකක් run කරනවලු ඒ program එකේ size එක 32 kilobytes කියලා ගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ මම ඔය කියන එක මේ පැත්තෙන් අදගෙන යන data එකක් විදියට හරි. ඒකත් දැන් එයාගේ 64 kilobyte තියෙනවලු. ඒ කියන්නේ දැන් අපි ඔක page වලට කැඩුවොත් එහෙම 64 4න් බෙදුවම අපිට 16ක් නේ ආවේ. ඒ කියන්නේ අපිට ඕන නම් 16ක් බෙදන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 16. හරි මෙන්න මෙතෙන් දෙනකම් එනවා. දැන් ඒතර 4 කිලෝබයිට් ඒවා 16ක් තියෙනවා virtual memory එකේ. හරි 64 කිලෝබයිට් මෙච්චර ඉඩක් තියෙනවා. හැබැයි දැන් මම මේක බෙදන්නම්කෝ මේ virtual memory එකේ තියෙන pages නේ. හරි පිටු 16ක් තියෙනවා. ඒ කියන්නේ බිංදුවේ සිට 15 දක්වා තමයි page numbers ටික එන්න ඕනේ. බිංදුව 1 2 3 4 5 6 8 9 10 11 12 13 14 15. හරි ඔය තියෙන page numbers ටික. ඊට පස්සේ කියනවා a few selected fields of the page table of that process at a particular time are shown in the figure. හරි මේ user runs a particular program having size of 32 kilobyte. හැබැයි මේ user run කරන්නේ bits kilobyte 32ක් තියෙන program එකක් විතරයි. එතකොට 64න් භාගන 32ක් කියන්නේ ඒතර අපිට පිරලා තියෙන්නේ මේ 7 වෙනි 8යිනේ. ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි පිරලා තියෙන්නේ. හරි මෙන්න මේ ටික පිරලා තියෙන්නේ 32 kilobyte නේ. ඒතර මෙන්න මේ 7 වෙනකන් ටික පිරලා තියෙන. ඊටු ටික හිස්. ඊටු ටිකේ මුකුත් නැහැ. හරි ඔය කියන විදිහට ඊටු ටිකේ මුකුත් නැහැ. ඉතින් ඊටු ටිකේ හිස්. virtual memory එකෙන් භාගයයි පිරලා තියෙන. මොකද 64 kilobyte වෙනකන් තියෙනවා කියලා තිබ්බා. හැබැයි 32 kilobyte වෙනකන් විතරයි දැනට පිරලා තියෙන්නේ. හරි. ඒතර මේ page table එකෙන් කීපයක් පෙන්නලා තියෙනවලු. අර මං කිව්වාගේ page number එක decimal වලින් දීලා frame number එක අපිට දීලා තියෙන්නේ binary වලින් present absent bit එකක් දාලා තියෙනවා. හරි දැන් ඒ කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා කියලා මං හිතනවා. හරි දැන් අදමනේ අද අහගෙන හිටියානේ. ඒතර මේ ටික මොකද්ද කියලා ඔයගොල්ලෝ දැන් තේරෙන්න ඕන. හරිද? ඊට පස්සේ notes ටිකක් දීලා තියෙනවා. The frame number is indicated in binary එක අපි දන්නවා ඊට පස්සේ the virtual address on page 0 are from බිංදුවෙනි page එකේ virtual addresses තියෙන්නේ බිංදුවේ ඉඳන් 4095ටලු. හරිනේ. දැන් මේක ඇතුලේ byte තියෙන්නේ byte addressable memory එකක් නම් 4096යිනේ. හරි. ඒතර 4096ක් කියන්නේ බිංදුවේ ඉඳන් 4095ට 4096ක් තමයි තියෙන්නේ. හරි. ඒතර ඒක හරි. And on page 1 are from 4096 to 8191. හරිනේ. පළවෙනි page එකේ තියෙන 4096 ඉඳන් 8191 වෙනකන්. හරිනේ. අපි ඉස්සලා අපේ calculations වලත් ওই විදිහටම නේ ගත්තේ. ඒතකොට මේ නේද? මේ බිංදුව ඉඳන් 4095 වෙනකන් 4096ක් පළවෙනි එක. ඊට පස්සේ 4096 ඉඳන් 8191 වෙනකන් දෙවෙනි page එක. ඉතින් අපිත් 4 kilobyte මනේ ගත්තේ. එහෙම තමයි ගියේ. නේද? හරි. දැන් ඒ ටික තමයි ඔය පැහැදිලි කරලා තියෙන අපිට ගානේ. ඒවා අපිට කියලාත් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා the present absent bit indicates the validity of the entry. present absent bit කියන්නේ if this bit is 1 the entry is valid. ඒ කියන්නේ bit එක එකයි නම් දැනට RAM එකේ තියෙනවා and it can be used. If it is 0 then the relevant virtual page is not in physical memory. ඒක බිංදුවයි නම් ඒ page එක physical memory එකේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. හරි. If it is 0 then the relevant virtual page is not in physical memory. එක භෞතික මතකයේ නැල්ලු. ඒක බිංදුවයි නම්. හරි. හරි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා assume that in the above process the virtual address. දැන් මේ උඩ process එකේදී මෙන්න මේ virtual address එක ඕනි වුණාලු is wanted. අපිට උපකල්පනය කරන්නලු මේ මොකක් හරි ක්‍රියාවලියේදී මෙන්න මේ virtual address එක ඕනි වුණාලු. The above virtual address is mapped to the physical address
ඒක යන්නේ මෙන්න මේ භෞතික මතකයටලු. ඒක එක්ස්ප්ලেইন කරන්නලු. explain it. හරි. දැන් අපි නිකන් බැලුවොත් මේක එක්ස්ප්ලেইন කරන්නත් මොකක්වත් කරන්න කලින් අපි බැලුවම අපි දැන් virtual address එක ගැන data ගත්තනේ කලින්. නේද? අපි කලින් ගත්ත data අනුව අපිට පේනවා virtual address එකට bits කොච්චරද ගත්තේ? අපි මෙතන හදලම් පෙන්නවා bits 4ක් ඕනි කියලා මේ page number එකට නේද? එහෙනම් ඒක සහ offset එකට bits 12යි. එතකොට මේකේ තියෙන මේ හරි. ඒ කියන්නේ page number එකට bits 4යි, ඉතුරු ටිකට bits 12යි. එතකොට මේ පළවෙනි හතර තමයි යන්නේ මොකටද? page number එකට. අපි අර කලින් කරපු ගණනය කිරීම. හරි. ඊට පස්සේ මේ ඉතුරු bits 12 යනවා offset එකට. මොකද virtual address එක ගැන අපි කලින් data අරගෙන ඉවරයිනේ පළවෙනි කොටසේදී. page number එකට bits 4ක් යනවා, offset එකට bits 12ක් යනවා කියලා ගත්තා. හරි. එහෙනම් දැන් මේක තියෙන්නේ කීවෙනි page එකේද? මේ 0.1.0 කියන page එකනේ. දැන් page numbers තිබේ 10 පාදෙන්නේ. එහෙනම් අපි මේක decimal වලට හරවගමු. 8යි 4යි 2යි 1යි කියලා දැම්මොත් 2යි 1 එන්නේ. හරි 1යි 1 විතරනේ. කියන්නේ තුන්වෙනි page එක. third page. හරි දැන් අපි බලනවා තුන්වෙනි page එක කොහෙද තියෙන්නේ? ඒක බලන්න මොකෙන්ද? page table එක. ඔන්න තුන්වෙනි page එක තියෙනවා. තුන්වෙනි page එක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ 1.1.0 කියන frame number එකේ. දැන් RAM එකේ තියෙනවද? ඔව්නේ මේක 1යිනේ. ඒ කියන්නේ දැන් මේක RAM එකේ තියෙනවා. හරි 1.1.0 කියන frame number එක මේ වෙලාවේ RAM එකේ තියෙනවා. හරිද? එහෙනම් අපේ physical address එකේ ඉස්සලාම එන්න ඕනේ frame number plus offset නේ. ඔන්න frame number එකේ 1.1.0 කියන එක තියෙනවා. හරිනේ. අවුලක් නැහැ page table එක ගන්නව තමයි ගත්තේ. offset එක වෙනස් වෙන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ අර page එක ගෙනල්ලා ඒක කෙලින්ම frame එකට දානකොට අර පළවෙනි byte එකේ ඉඳන් තියෙන දුර කොහොමවත් වෙනස් වෙන්න විදියක් නැහැනේ. offset එක එකම තමයි. හරි offset එකේට ඕනි කරන bits ගානත් එකම තමයි. දැන් මේ physical address එකේ අර frame number එකට ඕනි bits ගාන වෙනස් වෙන්න හේතුව තමයි මේකේ තිබුණේ අරක 64 කිලෝබයිට් වුණාට අපිට RAM එකේ size එක දීලා තිබ්බේ 32 කිලෝබයිට් නේ. ඒතර RAM එක පොඩිනේ. මේ virtual memory එකට වඩා RAM එක 32 කිලෝබයිට්. ඒතකොට 32 8ෙන් බෙදුවොත් අපිට එන්නේ 32 4ෙන් බෙදුවොත් 8යි. page frame 8යි තියෙන්නේ. page 16ක් තිබුණාට frame 8යි තියෙන්නේ. හරිද RAM එකේ. ඉතින් ඒ නිසා 8කට ඕනේ bits 3යිනේ. ඒ නිසා frame number එකට bits 3ක් තිබ්බා කියලා අවුලක් නැහැ. frame number එක bits 3ෙන් තමයි මේ table එකෙත් පෙන්නලා තියෙන්නේ. හරි. ඒතර frame number එක bits 3යි. offset එක අරකම තමයි. offset does not change. ඒ කියන්නේ නිරුව කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක අර කලින් වගේම තමයි. ඒකේ වෙනසක් නොමැත. හරි. දැන් මේක අපිට explain කරන්න කියලා කියන්නේ පැහැදිලි කරන්න. ඉතින් අපිට කොහොමද පැහැදිලි කරන්න වෙන්නේ? අපිට මෙහෙම කියන්න පුළුවන්. 0.11 පිටුවගුවට අනුව ඇත්තේ කීවෙනි page එකේද 110 ඒ කියන්නේ මේ යන රාමුවේ හරි ඒතර page table එකට අනුව මේ 0.11 කියන පිටුව තියෙන්නේ 1.1.0 යන රාමුවේ. හරි නැත්නම් තුන්වෙනි පිටුව කියලා දැම්මත් අවුලක් නැහැ මෙතන. හරි. එතකොට එම නිසා මේ පිටු අංකය 1.1.0 කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ offset එක එහෙම නැත්නම් නිරුව ඒක නිරුව කියලාම ලියමු. නිරුව වෙනස් නොවේ. හරි. ඊට පස්සේ අපිට ඕනෑම සමීකරණ ලියන්නත් පුළුවන්. physical address. ඒ කියන්නේ භෞතික මතකයම සමානයි මොකද්ද? frame number plus offset. ඒ කියන්නේ භෞතික මතක ලිපිනේ සමානයි රාමු අංකය ධන නිරුව. හරි ඉතින් රාමු අංකය අපි අදින් ගත්තන 1.1.0 අරක වෙනස් නොවේ කියව නිසා offset එක 0.0.0.0.0.0.1.0 එම නිසා ඉහත මේ භෞතිකයම ලැබේ. හරි ඔය වගේ අදහසක් කිව්වනම් එක්ස්ප්ලেইন කරලා තියෙනවා කොහොමද මේක හැදෙන්නේ කියන එක. හරි. ඒතර අපිට අවශ්‍ය කරන ලකුණු ටික ගන්න පුළුවන්. තේරුණාද? හරි දැන් මම කිව්වට දැන් ඔගේ කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් බලමු. කොහොමද පේපර් එකේ එක්ස්පෙක්ට් කරලා තියෙන්නේ කියලා පේපර් එක හදපු කට්ටිය. ඒතර මේ තියෙන 2020 මාර්කින් ස්කීම් එක ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නේ. හරි අර බිට්ස් කොච්චර ඕනද කියලා හුවන එක නිකම්ම 4යි කියලා ලියලා තිබ්බනම් ගාන හදලාද කියලා බලලත් නැහැ. ඒක ලකුණක් දීලා තියෙනවා. හරි.
ඊට පස්සේ එක්ස්ප්ලেইন කරන්න කියන දැන් අපි කරපු එක. හරි. ඒකට දාලා තියෙන්නේ මෙහෙම. ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒතර ඒක ලියලා තියෙන්නේ ඒක මගින් පිටු අංක 3 සහ يعني මේකෙන් මේ page number එක 3 සහ මෙන්න මේ නෙරුව offset එක මේකලු පෙන්වන්නේ. හරි. ඒතර page number 3 එය 1.1 රාමුවට අනුරූපණය වේ. ඒ කියන්නේ අපි අර page table එකෙන් කරන්නේ mapping කියලා කියන්නේ. හරිද? map කරනවා කියලා කියන්නේ මේ page එක මොන frame එකේද තියෙන්නේ කියලා page table එකෙන් බලන එකට තමයි mapping කියලා කියන්නේ. එතකොට 1.1 රාමුවට අනුරූපණය වේ. ඒ කියන්නේ මේ තුන්වෙනි පිටුවේ තියෙන මේ 1.1 කියන රාමුවේ. හරිනේ. සහ මේ අපි මේක ලියලත් නෑ නිරුව වෙනස් නොවේ කියලා ඒකත් ලිව්වනම් හරි මේ නිරුව නැත්තම් ඔෆ්සෙට් එක හි අගය වෙනස් නොවේ බැවින් අතත් ලිපිනේ මේක වේ කියලා ලියලා තිබ්බනම් අපි අර ලියපු ටික වැඩිත් එක්ක මේ තියෙන ටිකත් එක්ක හරි ඉතින් අපි අර පේපර් එකේ ලියපු ටික කියන්නේ මෙන්න මේ ටික ලියලා තිබ්බනම් හරියටම ලකුණු දෙකම ගන්න පුළුවන් එකට කිසි අවුලක් නෑ මේ පැහැදිලි කිරීම තියෙනවා හරි ඊට පස්සේ මේක ඊළඟ කොටසට යන්න අපි මේ එකකාරී ප්‍රශ්නයක් තියෙනවා නම් Zoom chat එකට දාන්න. හරි තාම කවුරුත් ප්‍රශ්න ඇහුවේ නැහැ. මම හිතනවා තේරෙලා ඇති කියලා. තේරුන්නේ නැත්නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. අහන්න කියලා කියන්නේ ඕගොල්ලෝ කිව්ව හොඳට. ඒතර මේ සමහරවිට මට මිස් වෙච්ච කොටසක් තිබ්බොත් ප්‍රශ්න වලින් කවර් වෙනවා ආයෙසටක්. හරි ඒ නිසා. හරි ඊට පස්සේ තුන්වෙනි කොටස. Assume that there was a request for the virtual address. මෙන්න මේ virtual address එකට request එකක් ආවලු CPU එකකින්. හරි. Due to this set of tasks that the operating system initiated to fulfill the request එතකොට මේ virtual address එක ඕනි කියලා CPU එකකින් කිව්වට පස්සේ දැන් මේක RAM එකට ගේන්න ඕනනේ. එතකොට මේක RAM එකට ගේන්න පටන් ගත්ත වැඩවල කොටසක් විදියට the present absent bit of the page number 6 in the above page table change from 1 to 0. එතකොට page number 6 එකේ present absent bit එක එකේ තිබිලා බිඳුවට ගිහලා දැන් මේක RAM එකට ගේන්න ඕනේ නිසා වෙන්න ඕනේ මේ page number 6 කියන එකේ present absent bit එක තිබිලා එක බිඳුව වෙලා. ඒ කියන්නේ page number 6 එක RAM එකෙන් ඉවත් කරලා මේක ගේන්න ඕනේ වැඩපිළිවෙලේ කොටසක් විදියට. එහෙනම් මේ page එක ගේන නැත්තේ මොන මේ අර කලින් page number 6 එක තිබ්බ තැනට තමයි මේක ගේන නැත්තේ නේද? හරි. දැන් මේ virtual address එක ඕනේ නිසා page number 6 එක RAM එකේ තිබිලා ඒක ඉවත් කරලා අපි දැනගත්ත කොහොමද present absent bit එක එකේ ඉඳන් බිඳුවට ගියා කියන්නේ RAM එකේ තිබිලා ඒක දැන් ඉවත් කරලා. ඒක ඉවත් කරලා තියෙන්නේ 6 වෙනි page එක ඉවත් කරලා තියෙන්නේ. මෙන්න මේ virtual address එක තියෙන page එක එතෙන්ට ගන්න වෙන්න ඕනේ. නේද? හරි. What is the likely 15-bit physical address that the virtual address will be mapped? ඒතර මේ virtual address එකේ එන දැන් ඒ කියන්නේ මේ උඩින් දීලා තියෙන එකමනේ. මේ virtual address එකේ එන්න පුළුවන් 15-bit bit 15 භෞතික ලිපිනය. ෆිසිකල් ඇඩ්‍රස් එක මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. දැන් මේක ගන්න ඕන නිසා නම් අර 6 වෙනි page එක ඉවත් කරේ මේක එන්න ඕනේ 6 වෙනි page එක තිබ්බ තැනටනේ. ඒතර අපි ආයෙත් සැරයක් යනවා page table එකට. දැන් බලනවා 6 වෙනි page එක කොහෙද තිබ්බේ? 6 වෙනි page එක තිබිලා තියෙන්නේ 7 වෙනි frame එකේ. දැන් ඒක බිඳුවක් වෙලා කියන්නේ 6 වෙනි page එක ඉවත් කරලා. ඇයි ඒක ඉවත් කරේ? අර ඕනි කරන virtual address එකේ තියෙන page එක ආයෙත් RAM එකට ගන්න. හරිද? ඒ කියන්නේ මේ ඒ page එක යන්න ඕනේ කීවෙනි frame එකකටද? මෙන්න මේ 1.1 කියන frame එකට තමයි යන්න ඕනේ. හරි. 1.1 කියන frame එකට තමයි යන්න ඕනේ. හරි. එහෙනම් අපි දන්නවා 1.1 කියන frame එකට තමයි යන්න ඕනේ. ඒතර frame number එක මාරු කරා. මේ තියෙන page number එකනේ. ඒතර ඒක ඕනේ නැහැ. මෙතනින් එහාට තියෙන offset එකනේ. අර පළවෙනි bits අතර එන්නේ page number එක පෙන්වන්නේ. virtual address එකනේ මේ දීලා තියෙන්නේ. ඒතර මේ තියෙන offset එක. ඒක තියෙන්නේ කොහෙද කියලා මේ අදාළ නැහැ අපිට. අපි දැන් physical address එක ලියනකොට ඒක යන්නේ 6 වෙනි මේ page එක තිබ්බ තැනට නම් ඒක තිබුණේ 1.1 කියන frame එකේ. ඒතර ඒ frame එකට තමයි මේකත් යන්නේ. එහෙනම් frame number එක ලියුවා. ඊට පස්සේ offset එකේ වෙනසක් වෙන්නේ නැහැ නේ. නේද? offset එකේ වෙනසක් සිදු නොවේ. ඒ කියන්නේ මේ ටිකේ වෙනසක් නැහැ. හරි. එහෙනම් ඒ ටිකේ එහෙමම ලියන offset එක. 0.12. ඒතර මේක තමයි ඒ virtual address එක map වෙන physical address එක. හරි ඒ virtual address එක map වෙන physical address එක තමයි මේක. හරිද? දැන් ඔය ටික තේරුණාද දන්නේ නැහැ. දැන් මේ කෙලින්ම මම තීර ටික කියලා දීලා ගියේ විභාග ප්‍රශ්නයකට. හරි. ඒකත් පුළුවන් තරම් සරලව කියලා දෙන්න try එකක් දුන්නා. මේක තව තේරුම් ගන්න තව පොඩි ප්‍රශ්න ටිකක් කරන්නත් පුළුවන්. අර MCQ type ප්‍රශ්න ටිකක්. අපි එකකුත් බලමු. හරි. ඒකෝර මේකෙත් අපි answer එක බැලුවොත් එහෙම මේ 1.1.1 ඒ කියන්නේ අර
ඒ 6 වෙනි page එක තියෙන frame එක එතෙන්ට දැන් අලුත් එක එන්න හදන්නේ. offset එකේ වෙනසක් නැහැ. ඒ නිසා offset එක ඒ විදිහටම තියෙනවා. ඒතර 15 bits එන්නේ. මොකද RAM එකේ frame ගන්න අඩු නිසා bits 3යිනේ. virtual address එකේ තමයි අර bits 4ක් ගත්තේ. ඒකේ size එක වැඩි නිසා pages වලට. හරි. ඒතර ඒකට එක ලකුණක් ගන්න පුළුවන්. මේ ටික තේරෙනවා නම් අතර මේ ලකුණු ටික ගන්න එක ලේසි වැඩක්. හරි. හැබැයි අර concept ටික හරියට ආයෙත් සැරයක් හිතලා බලන්න කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. දැන් ওই keyboard එක තේරුම් නැත්තම් ආයෙත් සැරයක් හිතලා බලන්න වෙනවා කොහොමද ඒක වැඩ කරේ කියලා. හරි. ආයෙත් සැරයක් පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියන්නම්. දැන් මේක කියන්නේ මෙහෙම වැඩක්. දැන් මෙන්න මේ virtual address එකේ තියෙන මෙන්න මේ පිටුව නෙමෙයි sorry මේ page එක ගන්න ඕනෙලු. හරි. මේ page එකේ තියෙන මෙන්න මේ byte එක ගන්න ඕනලු RAM එකට දැන් ගාණක් හදන්න. හරි. හැබැයි දැන් එයා RAM එකට ගන්න වැඩපිළිවෙලේ කොටසක් විදිහට මේ 6 කියන page එක දැන් RAM එකේ තිබිලා තියෙනවා. ඒක තිබිලා ඒක බිඳු වෙලා තියෙනවා. ඒකේ present absent bit එක බිඳුවක් වෙනවා කියන්නේ දැන් ඇත්තටම මේ 6 කියන page එක RAM එකේ තිබිලානේ මේ 6ට අදාළව මෙතන එකක් තමයි තිබුණේ. ඉතින් එයා බිඳුවක් කරලා තියෙනවා කියන්නේ එයාව RAM එකකින් ඉවත් කරලා අරක ගන්න. ඒ කියන්නේ දැන් අර ඔය අලුතෙන් අපිට දාගන්න ඕන එක RAM එකේ එන්නේ මෙන්න මේ frame එකටනේ 111 කියන frame එකට එන්න තමයි අර 6 ඉවත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ frame number එක වෙන්නේ ඒ කියන්නේ දැන් අපේ අර ඔය කියන virtual address එක තියෙන page එක එන්නේ මේ 111 කියන frame එකට. sorry 111 නේද? මම ලියලා තියෙන 111 නේ? මෙතනනේ 111 තියෙන්නේ. හරි. 111 එන්න ඕනේ මෙතන. 111 කියන frame එකට තමයි එන්නේ. හරිද? ඊට පස්සේ මේකේ මේ frame offset එක වෙනස් වෙන්නේ නැහැ කියලා මම කිව්වනේ. offset එක කියන්නේ අර පටන් ගන්න byte එකේ ඉඳන් තියෙන දුර. ඒ page එක මෙහෙන් පිටින්ම ගලන frame එකට දැම්ම කියලා ඒ frame එකේ පටන් ගන්න byte එකේ ඉඳන් අපිට අවශ්‍ය byte එකට අදාළ දුර වෙනස් වෙන්නේ නැහැ. ඒ frame එකේ මේ කියන්නේ හරිද? ඒ දුර වෙනස් වෙන්නේ නැහැ. එතකොට offset එක හැමතිස්සෙම සමානයි. හරි කියන්නේ virtual address එකේ වේවා physical address එකේ වේවා දෙකේම offset එක එකම වෙන්න ඕනේ. හරි. ඉතින් offset එක ඒකම ලියුම අපිට මේ උත්තරේ එනවා. 1.3.12ක්. එතකොට marking scheme එකෙත් ඒකේ උත්තරේ 1.3.12ක් තියෙනවා. හරිද? ඒතර එතනට එක ලකුණක් දීලා තියෙනවා. ওই ටික තමයි මේ ගිය අවුරුද්දේ අහලා තිබිච්ච ප්‍රශ්න ටික. හරි. ඒතකොට සමහරට මේ අවුරුද්දෙත් මේකම එන්න පුළුවන්. හරි. මම නිකන් ඔයගොල්ලන්ට මේ දැන් අපි කරේ 2020 ප්‍රශ්නයක්. හරි. ඊට කලින් තිබිච්ච පොඩි ප්‍රශ්නයකට අපි යමු. මට මතක විදියට 2012 පේපර් එකේ මේකෙන් පොඩි ප්‍රශ්නයක් තිබ්බා වගේ මතකයි. හරි. මේ ඉතින් 2012 පේපර් එක. හරිද? ඒතර ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ පාර්ට් එක මේ රචනා පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස 2012. ඔයගොල්ලෝ කලින් කරලා තියෙනවද දන්නේ නැහැ. හරි. මම මේක පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපි මේක කරන් try එකක් දෙමු. හරි. දැන් පැය දෙකක් එක දිගටම concentrate කරන් ඉන්නේ නැති සමහරට එහෙම නැතුවත් වෙන්නේ නැති. කොහොම හරි හිටියනම් දැන් මේ අමාරු වගේ වෙන්න පුළුවන් ගණන් බලලා. හැබැයි මේ ටික එක දිගට කරන් යන්න පුළුවන් වෙනවනේ පැය දෙකයිනේ. දැන් මේ වෙනකොට සෑහෙන වෙලා පාඩම් කරනවා. ඉතින් ඔයගොල්ලෝ නේද දවසට එතකොට මේ වගේ වෙලාවක concentrate කරගෙන එක දිගට වැඩ ගන්න පුළුවන් වෙනවනේ. හරිද? හරි. ආයෙ කියවලා බලමු. An application running in a computer refers the virtual memory address. දැන් computer එකේ run වෙන program එකක් මෙන්න මේ අතත්්‍ය මතකය refer කරනවලු during execution එක run වෙනකොට මේ අතත්්‍ය මතකය. හරි. Calculate the maximum accessible virtual memory address space in the above computer in kilobytes. ඒ කියන්නේ මේ computer එකේ තියෙන උපරිම අතත්්‍ය මතකයේ space එක kilobyte වලින් කොච්චරක් වෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. හරි. මේ virtual memory එකේ address එකක් දීලා තියෙනවා. මේ byte එකක address එකක් දීලා තියෙනවා. virtual address එකක්.
මේ virtual address කියන්නේ page number plus offset ඔය දෙකම එකතු වෙලා තමයි ඔක හැදිලා තියෙන්නේ. හරි. අහන ප්‍රශ්නේ තමයි මේ virtual address එක තියෙන්න පුළුවන් virtual memory එකේ මතකයේ ප්‍රමාණය කිලෝබයිට් වලින් කොච්චරද කියලා. මේ virtual address එක තියෙන virtual memory එකේ මතකයේ ප්‍රමාණය කිලෝබයිට් වලින් කොච්චරද? ඒක තමයි ඔයගොල්ලෝ අහන ප්‍රශ්නේ. හරි. උත්තරය අරන් මට දාන්න මම ටක් ගාලා Zoom chat එකට. හැමෝම කරන්න හරි කරලා ටක් ගාලා දාන්න විනාඩියක්වත් යන්නේ නැහැ. ලීසි වැඩක්. number systems පුළුවන් නම් පුළුවන්. දාන්න බා. එක උත්තරයක් තියෙනවා තව උත්තර දෙකක්වත් දාන්න බෑ. හරි පුළුවන් විදිහට උත්තරේ දාන්න වැරදුනට අවුලක් නැහැ. answers දාන්නක බලන්න. දැන් මේ කියලා තියෙන virtual address එකේ මෙච්චර දිග address එකක් තමයි තියෙන්නේ. ඒතර මේකේ මතකය කිලෝබයිට් වලින් කොච්චරද කියලා තමයි අහලා තියෙන්නේ. හරි උත්තර තුනක් තියෙනවා ඔක්කොමගේ උත්තර එකම තමයි. හරි කිලෝබයිට් 64යි කියලා තියෙන අපි හිතමු හරි කියලා. මෙහෙමයි. ඒක ගන්න ක්‍රමය මම කියන්නකෝ. දැන් අපිට පුළුවන් මේකේ තියෙන සම්පූර්ණ දැන් ඒ බිට්ස් ගන්න හැදෙන්නේ අර virtual address එක පටන් ගන්න බයිට් එකේ ඉඳන් අන්තිම එක වෙනකන් කොච්චරක් බයිට්ස් තියෙනවද කියන එක ඔයකින් සම්පූර්ණයෙන් පේනවා. ඒතර බයිට් ඔක්කොම ටික රෙප්‍රසන්ට් කරන අපිට මෙච්චර බිට්ස් ගණන් ගිහින් තියෙනවා නම් මෙතන බිට්ස් කොච්චර තියෙනවද 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16ක් තියෙනවා. හරි මෙච්චර බිට්ස් ගණනක් තියෙනවා කියන්නේ මේ ටිකෙන් හදන්න පුළුවන් ඇඩ්‍රස් ගාන කොච්චරද? මේ බිට්ස් ගානෙන් සම්පූර්ණයෙන් හදන්න පුළුවන් ඇඩ්‍රස් ගාන. ඇඩ්‍රසස් සමානයි. මේකේ තියෙන බිට්ස් ගාන 16ක් නිසා ඇඩ්‍රසස් නිසා maximum number of addresses equal 2 to the power 16 දෙකේ 16ක්. නේද? මේක උත්තරේ ඉල්ලන්නේ කිලෝබයිට් වලින් නේ. ඒතර දැන් මේ බයිට්ස් නම් දෙකේ 6 වැඩි කිරීම දෙකේ 10යි බයිට්ස් කියලා අපිට ලියන්න පුළුවන් මේක දෙකේ 16 කියන එකනේ. ඒතර බයිට්ස් බෙදුවොත් එහෙම 1024 නේ. ඒකට කිලෝබයිට් එන්නේ. ඒ කියන්නේ දෙකේ 10 නේ බෙදන්න ඕනේ. ඉතින් දෙකේ 10න් බෙදුවම ඔය දෙකේ 10ට දෙකේ 10 කැපිලි ගියාම දෙකේ 6යි කිලෝබයිට්. දෙකේ 6 කියලා කියන්නේ 64යි. දෙකේ 6 වෙනි බලය කියන්නේ 64යි කිලෝබයිට් තමයි උත්තරේ එන්නේ. ඒක එක ක්‍රමයක්. ඒක තමයි අතරම ලේසිම ක්‍රමය. හරි. දැන් ඕක ඔලුවට ගියප නැති කෙනෙක් ඉන්නවනම් මේ සම්පූර්ණ තියෙන බිට්ස් ගාන අපි දෙකේ බලයක් විදිහට ගත්තම සම්පූර්ණ ඇඩ්‍රස් ගාන එනවනේ. ඒතර සම්පූර්ණ අපි ඇඩ්‍රස් එකක් දෙන්නේ එක බයිට් එකකට නම්. බයිට් ඇඩ්‍රසබල් මෙමරි ගැන කතා කරන්නේ. ඒතර බයිට් එකෙන් බයිට් එකනේ අපි ඇඩ්‍රස් කරන්නේ. හරිද? ඒතර මේ ඇඩ්‍රස් මෙච්චර ගාණක් තියෙනවා කියන්නේ බයිට් ඔච්චර ගාණක් තියෙන්න ඕනේ. ඒතර අපිට 216යි බයිට්ස් ඒක අපි කිලෝබයිට් කරලා තමයි 64 කිලෝබයිට් කියලා ගත්තේ. හරි. එහෙම නැතුව කෙනෙක් අර අපි දැනන් ඉගෙන ගත්ත විදිහට page number offset ගැන හිතන්න ගියොත් එහෙම දැන් මේකේ virtual address memory space එක විතරනේ දීලා තියෙන්නේ. හරි. ඒතර ඕකේ page number එකට කොච්චර bits ගාණක් දෙනවද offset එකට කොච්චර bits ගාණක් දෙනවද කියලා අපිට දීලා නැහැ. නේද? අපි මෙතන යට ප්‍රශ්නයකේ තියෙන 4 kilobits තමයි මේ page size එක කියලා. හරි ඒකේ තියෙන යට ප්‍රශ්නික ඒතර උඩ අර තියෙන ටිකකින් විතරක් හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒ තිබ්බ ටික මේ 4 kilobyte
කිලෝ බිට්ස් කියලා තමයි දීලා තියෙන්නේ. මේක ප්‍රශ්නය අවුලක්ද කියලා මට මතක නැහැ. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යන්කෝ. What is the range starting and ending address of the memory address space identified in the above section? ඒතර මේක පටන් ගන්න සහ ඉවර වෙන්නේ කීයෙන්ද කියලා අහනවා. පටන් ගන්න මෙමරි එක වෙනවනේ මේ ඔක්කොම බිඳුව වෙනකනේ මේ ඔක්කොම බිඳුව වෙන්නේ බිඳුවෙන්. හරි. ඒතර උඩරිම යන්න පුළුවන් මේක ඉවර වෙන්නේ ඇඩ්‍රස් එක ඉවර වෙන්නේ මේ ඔක්කොම ටික එක වෙන එක කියන්නේ. නිසා මේ ඔක්කොම ටික එක වෙන එක. ඉතින් මේක අපිට ඩෙසිමල් කරලා ලියන්නත් පුළුවන්. 216 කියන්නේ 65536ක් නේ. හරි. ඒතර 65535න් ඉවර වෙන්න ඕන. ඩෙසිමල් වලින් ලිව්වොත් බයිනරි වලින් ලිව්වොත් මේ 1/16ක් එච්චරයි. අඩුම සංඛ්‍යාව 0.16ක්. 0.16ක සිට 1/16කට තමයි ඔය ඇඩ්‍රස් ටික යන්නේ. හරි. ඊට පස්සේ අහන තුන්වෙනි එක මේක ඩෙසිමල් වලින් ලිව්වොත් 0.65535යි. බයිනරි වලින් ලිව්වොත් 0.16 1.16. ඒක හරි. If a page size is 4 kilobits, how many bits are sufficient to represent a page number? Show your computation. ඉතින් මේ page එකක ප්‍රමාණය කිලෝ බිට්ස් 4ක් නා. අපි සාමාන්‍ය කිලෝ බිට්ස් වලින් ගණන් හදන්නේ නැහැ. මෙතන කිලෝ බයිට් මම හිතන්නේ මේ වරද්දගෙන තියෙන්නේ. හරිද? ප්‍රශ්නේ අපි බයිට්ස් කරගමු. හරි. කිලෝ බයිට්ස් නම් ඉතින් අර සම්පූර්ණ ස්පේස් එකේ තියෙන 64 කිලෝ බයිට් නේ. ඉතින් මේකේ අහනවා කොච්චර බිට්ස් ඕනේද page number එක පෙන්වන්න. එහෙනම් අපි page ගන්න හොයාගන්න ඕනේ. ඉතින් 64 KB බෙදන්න ඕනේ 4 KB වලින්. හරි. ඉතින් 64 4ෙන් බෙදුවොත් අපි කලිනුත් ගත්තනේ 16යි කියලා නේද? 16යි pages තියෙන pages 16ක් වෙනන්න 4 bits ඕනේ. 2016 20 තිබ්බේ මේ වගේ ගාණක් නේ. bits ගාණ අහලා. ඒතර 2012 හාප් එකක් තමයි ආයි රිපීට් වෙලා තියෙන. මේ 2012 කේ අවුලක් තිබිලා තියෙනවා මෙතන ප්‍රශ්නේ. ඒ හැරෙනකොට වෙන අවුලක් නැහැ. මේ මම මේ ප්‍රශ්නේ නෙවෙයි හෙව්වේ නේද? මේක තමයි හම්බුනේ. හරිද? ඒකත් අවුලක් නැහැ කියලා මම හිතනවා. හරි. මීට වඩා තව පොඩ්ඩක් ලේසි ප්‍රශ්නයක් තියෙනවා. මම මේක හොයාගෙන ගියේ මේ. ඒක සමහර විට 2014 වෙන්නත් පුළුවන්. මේක ඔයගොල්ලෝ ලියා ගන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් එතකම් මම අනිත් ප්‍රශ්න පොඩ්ඩක් හොයලා බලන්නම්. හරි. දැන් මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න මේ 2014 හතරවෙනි ප්‍රශ්නේ මේ පාර්ට් එක. මේකේ පේජින් ගැන සම්බන්ධ එකක්වත් නෙවෙයි 2014 level ප්‍රශ්නේ මේ. මේකේ තියෙන මෙහෙම එකක්. The memory of a computer system is byte addressable and has a maximum usable size of 4 GB. ඒතර මේක byte addressable කියන්නේ byte එකෙන් byte එකට address එකක් තියෙන memory එකක්. ඒකේ උපරිම භාවිතා කරන්න පුළුවන් gigabyte 4ක්ලු. හරි. What is the minimum bit of its address bus in bits? Show all your workings clearly. Address bus එකේ පළල කොච්චර වෙනවද bits වලින් කියලා අහන්නේ. ඉතින් දැන් මේකේ 4GB නම් දැන් byte addressable නම් byte එකෙන් byte එකට address තියෙන්නේ. එහෙනම් මේ 4GB කියන එක අපි byte කරගන්න ඕනේ. ඒතර මේක byte කරොත් එහෙම 4 වැඩි කිරීම මේක මෙගාබයිට් කරන්න 1024න් වැඩි කරන 1024 කියන්නේ 210 නේ. නිසා එහෙම දැම්මා. මෙගාබයිට් ආයි කිලෝබයිට් කරන්න 210න් වැඩි කරන කිලෝබයිට් බයිට් කරන ආයි 210න් වැඩි කරන. ඒතර මේක තමයි බයිට්ස් එන්නේ. ඒතර අපි නිකන් ලිව්වොත් මෙච්චරක් බයිට්ස් තියෙනවා. ඒ කියන්නේ මේ 4 කියන එකත් 2 බලයක් විදිහට ලිව්වොත් 2 2නේ. ඒතර අතන 2 30යි 2 10 තුනත් එක්ක 232ක් කියනවා බයිට්ස්. 232ක් බයිට්ස් තියෙනවා කියන්නේ ඇඩ්‍රස් අපිට ඔච්චරක් ඕනේ. බයිට් ඇඩ්‍රසබල් නේ මේක. බයිට් එකෙන් බයිට් එකේ ඇඩ්‍රස් තියෙන්නේ. හරි බයිට් යමු ගතයි. එතකොට ඒ නිසා අපිට ඕනි කරන ඇඩ්‍රස් බස් එකේ බිට්ස් 32ක්. නේද? බයිට්ස් 232ක් හදාගන්න නම් නැත්නම් ඇඩ්‍රස් 232ක් හදාගන්න නම් බිට්ස් 32ක් ඕනේ. ඒක තමයි මේකේ මේ අවුරුද්දේ අපේක්ෂා කරලා තියෙන උත්තරේ. ඒ ප්‍රශ්නෙත් නෙමෙයි හෙව්වේ. හරි ඒක 2014 ප්‍රශ්නයක්. හරි අපි ඊළඟ අර මම කියපු ප්‍රශ්නේයි ඊට පස්සේ 2018 2019 අර වගේම ප්‍රශ්න ටිකක් තියෙනවා. අර අපි කලින් හැද 2020 ඒ වගේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික ඊළඟ දවසේ ඩිස්කස් කරමු. හරි. අපි අදට මෙතනින් නවත්තමු. ඔයගොල්ලෝ පුළුවන් නම් තනින් try එකක් දීලා තියන්න ඒවා හදන්න පුළුවන්ද කියලා මාගින් ස්කීම් වල උත්තරත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. අදට මෙතනින් නවත්තමු. මේ වගේ අමාරු කරන්න ඕනි කියලා ඔයගොල්ලන්ට හිතෙන කොටසක් තියෙනවා නම් ආයෙත් කියන්න. ලබන සතියේ ගිහුණාට පස්සේ ඒ අමාරු පාර්ට් එක රිවිෂන් එකක් කරමු. හරි. එහෙනම් අපි අදට පන්ති නවත්තමු. මොනවා හරි ප්‍රශ්න තිබුණොත් මට මැසේජ් එකක් දාන්න.